මේ පුංචි රටේ කෝටි දෙකමාරයි රටේ ඉන්නේ. මේ රටේ ජනගහනය හොඳට කියවන්න ලියන්න පුළුවන් රටක් මේක. මේ රටට වඩා මට මගේ කියවීම තමයි මේ රට සංවර්ධනය කිරීමේදී ජාතික දැක්මක් සකස් කිරීමේදී පළමුවම මේ රටේ අධ්‍යාපනය පිළිබඳ නැවත කියවීමකින් නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. ඉතාම ඉක්මනින් අද බලන්න කෝ ජාතිකත්වයේ ශ්‍රී ලංකාවේ 1956 70 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් එක සිලබස් එකක් මුළු රටටම උගන්වන්න තීරණය කළා. ශ්‍රී ලංකා විෂය නිර්දේශය සිංහලෙන් වේවා දෙමළෙන් වේවා උගන්වන්න වෙන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකා විෂය නිර්දේශය උගන්වනවා, ඇමරිකන් විෂය නිර්දේශය උගන්වනවා, බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය උගන්වනවා, සරියා නීතියත් උගන්වනවා. රටේ විෂය නිර්දේශ හතරක් කියන්නේ පුරවැසියෝ වර්ග හතරක් නිර්මාණය කිරීම. අධ්‍යාපනය කියන්නේ රටට ආදරය කරන අනාගත පරම්පරාව අභියෝග වලට ජය ගන්න පුළුවන් විදියට නිර්මාණය කිරීම. ඒක නිර්මාණය කරගන්න අද බෑ. අද එක්කෙනෙක් ඉගෙන ගන්නවා ඇමරිකන් නීති, ඇමරිකන් අධ්‍යාපනය, තව එක්කෙනෙක් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය. මේ අතරතුර තරුණයෝ අතර හීනමානය, අදිමානය, හීනමානය නිර්මාණය කරන නම් කොහොමද අනාගත හොඳ පරම්පරාවක් නිර්මාණය කරන්නේ? මෙම කොවිඩ් වසංගතය කියන එක මෙම අර්ථක්‍රමය තුළ නිෂ්පාදනයක්. මෙම වෙළඳපොළ අවශ්‍යතාවය සඳහාරපු නිෂ්පාදන. එතකොට ඒකට මේ ගමේ වෙද මහත්තයගේ දෙන කසායක් හරි පැණියක් හරි මොකක් හරි ඒකින් මේක ගොඩ දානවා නම් අර ගොල්ලන්ගේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැහනේ. ඒගොල්ලොන්ට මේ ඕනේ මේ අවසානයේදී එන්නත් හදලා වෙලා එන්නත් අනිවාර්ය කරලා එන්නත් පාස්පෝර්ට් එකටත් යන්නත් ඒක හදාගෙන සෑම රටක්ම එකට යටත් කරනකම් මේක අපි බීතියෙන් යටත් කරලා තියෙනවා. ඒක සඳහා මේ පැණියක් කසායක් අපේ මිනිස්සෙක් හදලා දෙලා මේ කැහ හිම්බිරිසා හොඳ කරන්න පුළුවන් විදියට තරම් සරල ලෙඩක් හොඳ කරන්න හදනකොට නෑ ඒක එහෙම නෙවෙයි මේක මාරාන්තිකයි කියලා පෙන්නලලා අපේ වැක්සින් එකම ගන්න ඕනයි කියලා කියනකම් මෙතෙන්ට ගෙනියනකම් මේගොල්ලෝ මේක නවත්තන්නේ නෑ. ඒක නිසා අපි දැනගන්න ඕන ජනතාව දැනගන්න ඕන මේක එහෙම නෙමෙයි අපිට මේක ඕන කියලා කියන්න. දැන් උදාහරණයක් කියලා ගත්තොත් අපේ ආණ්ඩුව වල හිටපු අයත් මුලදී තිබුණා මේකට යම්සි විදියකට මේ මැදිහත් වීම. හැබැයි දැන් ඒක යට ගිහිල්ලා. ඒකට ඒ මුදල් වියදම් කරන වැක්සින් ආයෝජන නතර ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගන්න සමාගම් විශාල වශයෙන් ඒක පිටිපස්සේ ඉන්නවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රටමැද දේශපාලන කතිකාවලින් අද සජීවී සංවාදයේ සමගයි අපේ ජනතාවගේ දේශපාලන කියවීම ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය වෙනුවෙන් කැපවුණු සහ ඉදිරිපත් කරන එක වැඩසටහන. ඔබ බොහෝ ආදරය කරනවා, ඔබ අපට දිශාව පෙන්වනවා, අලුත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය දේශපාලන සංවාදය රට තුළ ආරම්භ කිරීමට බොහෝ අනුපාන ඔබ අපට සපයනවා. ඔබගේ විවේචන, ඔබගේ යෝජනා එක්ක අපි දවසින් දවස අලුත් සංවාදයක් රටට දායාද කරන්නට නව කියවීමක් නව දේශපාලන කියවීමක් ජනගත කරන්නට අපි නිරන්තර උත්සාහයක් යෙදෙනවා. ඇතැම් වෙලාවට අපේ නව සටන් බිමක් පිළිබඳව බොහෝ කතා ඔබට ඉදිරිපත් කරලා තිනවා. මේ දේශපාලන තත්ත්වයන් තුළ පවතින දේශපාලන අර්බුද ගැටලු මැද මේ ගැටලු වලින් එළියට යාම සඳහා ගැටලු වලින් ඉවතට යාම සඳහා අපි ජනතාව හැටියට කුමක් කරමුද කියන සාකච්ඡාවේ අපි ඉදිරියෙම ඉන්නවා. අපි විතරක් නෙවෙයි ඔබ අපට මහත් ශක්තියක් වෙලා තියෙනවා. ඒ ගැන මතක් කරමින් අද දවසේ වැඩසටහන ආරම්භ කරනවා. අපි හිතුවා දැන් මේ දවස්වල විවිධ දේශපාලන මාතෘකා කතා කරනවා. නමුත් අපිට මේ මහා සාධකය මේ යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ කටයුත්ත අවශේෂ කාරණා අවශේෂ දේශපාලන ගැටලු වල එල්ලී ඉන්නේ නැතුව අපි කල්පනා කරනවා පුළුල් සංවාදයක් නිර්මාණය කරන්න අනාගත දේශපාලන දැක්ම මොන වගේද කියන කාරණය. අනාගත දේශපාලන තත්ත්වයන් පිළිබඳ කතා බහ කරන්න. නිසා මාතෘකාව බවට පත් වෙන්නේ රටේ අනාගත දේශපාලනයේ කොයිබටද යන්න කියන මාතෘකාව. දැන් මේ මාතෘකාව අපි තෝරගන්නේ අපි අලුත් ආණ්ඩුවක් බලයට ගෙනාවයින් පස්සේ මේ මොහොතේ අපි දේශපාලන නාඩි පරීක්ෂාවක් කළොත් ජන සමාජය තුළ ඇතැම් අය ආණ්ඩුව පිළිබඳ කලකිරීමෙන් ඉන්නවා. ඇතුළේ ගැටලු හැදිලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් විවේචන කරනවා. පක්ෂ විපක්ෂ වාමාංශික දේශපාලන බලකඳුරු සහ ඇතැම් බලපෑම් කණ්ඩායම් මේවට නිශ්චිත දේශපාලන ගමනක් තියෙනවද කියන සාකච්ඡාව අපට අවශ්‍ය වෙලා තියෙනවා. මේ ඇතැම් අය කලකිරීම රටක දේශපාලන සෞඛ්‍යයට ඉතාම යහපත් නෑ. මේ නිසා අපි හිතනවා නව දේශපාලන අරගලයකට නව දේශපාලන ව්‍යාපාරයකට ජනතාව එක්රැස් කිරීම සඳහා වන සාකච්ඡාවක් අවශ්‍යයි. මේ සාකච්ඡාව සඳහා අද අපි ආරාධනා කරේ බොහොම පරිණත
ගැඹුරු දේශපාලන කියවීමක් සහ දර්ශනයක් සහිත සම්ප්‍රදායකින් දෙපළකට අපි රටම දන්න හඳුනන චරිතයක් අපි පළමු හඳුනගමු. මහාචාර්ය රෝහන් ලක්ෂ්මන් ප්‍රේදාස මහත්මයා දේශපාලනයට බොහොම ශ්‍රේජුව සම්බන්ධ කෙනෙක් මේ දිනවල ආයුබෝවන් කළ පිළිගන්නවා. එතකම මවුබිම ලංකා පදනමේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මයා තවත් දේශපාලන සහ ජාතික වශයෙන් වැදගත් වන වැඩසටහන් කීපයක නායකත්වය දෙන චරිතයක්. සුමිත් මහත්මයා ආයුබෝවන්. අපි ඍජුවම අපේ සංවාදයට අවතීර්ණ වෙන්න පුළුවන්. අනාගත දේශපාලනයේ කොයිබටද කියන කාරණේදී වර්තමාන දේශපාලන තත්ත්වය මහාචාර්යතුමනි ඔබතුමන් දකින්නේ මොන වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරනකොට මට හිතෙනවා යම් පූර්විකාවක් සහිතව කතා කළ යුතුයි කියන කාරණේ. අපි යටත් විතවාදයෙන් නවල ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලබන මුල් අවස්ථාවේ පළවෙනි පාර්ලිමේන්තුව. පළවෙනි පාර්ලිමේන්තුවේ ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්න. මේ ප්‍රතිඵලය හරියට විශ්ලේෂණය කළොත් ඒ වෙලාවේ ඕනකමක් තිබුණා නම් සැලසුමක් තිබුණා නම් ඉල්ලීමක් තිබුණා වාමවාදී ප්‍රගතිශීලී ආණ්ඩුවක් හදන්න. මැතිවරණ ප්‍රතිඵලයේ වැඩි කොටසක් එක්සත් ජාතික පක්ෂ දිනුවා. ඊළඟට විප්ලවකාරී සම සමාජ පක්ෂ දිනුවා. ද්‍රවිඩ සංගමයේ දිනුවා. වෙනත් පක්ෂ දිනුවා. ස්වාධීන මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් හිටියා. ස්වාධීන මන්ත්‍රීවරු විශේෂයෙන්ම කුරුණෑගල හිටපු ශ්‍රී නිස්සංක මැතිතුමා ඉල්ලා සිටියා ඒ වෙලාවේ වාමවාදී කණ්ඩායමේ 나යකයා කොල්ලිනාද සිල්වා එතුමාට රාජනායකත්වය බාර ගන්න අපි එකතු වෙන්නම් කියලා. ද්‍රවිඩ සංගමයේ හිටපු නායකයා සුන්දරලිංග මැතිතුමා කිව්වා අපි කැමැති තමුන්නාසේ රාජනායකත්වය ගන්නවා නම් කියලා. මේ වෙලාවේ හරියට අපට පුළුවන්කමක් තිබුණේ නැහැ මේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඇති වෙලා තිබුණු ස්වාධීන මන්ත්‍රීවරු ප්‍රගතිශීලී ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ හද ස්පන්දනය කියව ගන්න වමේ නායකයින්ට. ඒ නිසා ඒ අවස්ථාව ගිලී යනවා. ඒ ලද මොහොතේම ඩී.එස්. සේනානායක මහතා ස්වාධීන මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා, ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා, ඇමති මණ්ඩලයට ගෙනල්ලා පළවෙනි නිදහස් ලංකාවේ ආණ්ඩුව හදා ගන්නවා. මේ තමයි අපට වෙච්ච වැරදි පළවෙනි තැන දේශපාලන ඉතිහාසයේ. මේ ඉතිහාසයේ එසේ නොවුනා නම් වාමවාදී ප්‍රගතිශීලී යම් සමාජමය වගකීමක් සහිත උගත් කියවීමක් සහිත නායකයෙක් වාමවාදී පක්ෂයක් හදාගන්න තිබුණා. මම ආණ්ඩුවකට වඩා ප්‍රගතිශීලී ආණ්ඩුවක්. නිදහස් ලංකාවේ පළවෙනි ආණ්ඩුව ප්‍රගතිශීලී ලංකාව රටක් වුණා නම් ඒ වෙනකොට අපිට විනිමය සම්පත් ඕන තරම් තිබුණා. වෙනත් හැකියාවන් තිබුණා. හොඳ කළමනාකරණයක් සහිත නායකයින් හදාගන්න තිබුණා. ඒ කිසිම දෙයක් අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. 48 අපිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි වෙනවා. ඉන් පස්සේ ඒක යම් ප්‍රමාණයකට නිවැරදි වෙන්නේ යම් ප්‍රමාණයකට ඒ වැරද්ද ලෝකේ සෑම නිදහස ලැබෙන රටක්ම පළවෙනි අවස්ථාවේදී දාර්ශනිකව තමන්ගේ යටත්විතවාදයෙන් වෙච්ච වැරදි නිවැරදි කිරීම සඳහා පියවර ගන්න. ඉන්දියානු නිදහස් අරගලයේ බිහිවෙච්ච ආණ්ඩුව ඒ වගේ එකක්. ලෝකයේ ප්‍රංශ යටත්විතවාදීන් බිහි වෙන රටවල් ඒ වගේම වෙනත් සංවර්ධනය වන තුන්වෙනි ලෝකයේ සෑම රටකම යටත්විතවාදයෙන් නිදහස් වුණාම ලබන ආශාදනීය පළවෙනි නායකත්වයේ රාජ්‍ය ඒ වෙච්ච වැරදි නිවැරදි කරන නමුත් අපි කොහොමද නිදහස ලබාගත් අවස්ථාව මේක මම හිතන්නේ අපි ඉතිහාසයේ කියවනකොට මම මේ හොයන පරිශන කරනකොට බලන්න පුළුවන් ලංකාවේ 1948 පළවෙනි නිදහස් දින රාත්‍රී සාදේ මේ සාදේ පින්තූර තියෙන හොයාගෙන කියව බලන්න පුළුවන් පරිශනය කරන අයට සුද්දන්ටත් වඩා සුද්ධ විදියට තමයි පළවෙනි ආණ්ඩුවේ හිටපු රාජ්‍ය නායකයෝ টොප් හැට් ලොන් ටේල් දාලා අතට ග්ලව්ස් දාලා එහෙමයි සාදේට සහභාගී වෙන්නේ මේ සාදයට සහභාගී වන ජාතික ඇඳුම් ඇඳගත්ත කීප දෙනා අතර බණ්ඩාරනායකයි ද්‍රවිඩ මන්ත්‍රීවරුයි කන්නංගර මහත්තයයි තමයි අපිට හම්බුනේ. මේ තමයි අපි නිදහස කියවගත්ත හැටි. නිදහස කියවනකොටම අපි මුලින්ම අපි මුල් උදුර ගත්තා. අපි කිව්වා ලේ නොසොල්වාගත් නිදහස. ලේ නොසොල්වාගත් නිදහසක් නෙවෙයි 1918 දසදහස් ගණන් දේශප්‍රේමීන් මිය ගියා. තෙන්නකෝ විමලානන්ද මහත්තයා කියනවා රාලලා නයිදලා බණ්ඩලා දසදහස් ගණනක් මේ නිදහස වෙනුවෙන් 1918 ඌව වෙල්ල සරගලේදී මිය ගියා. 48 දී මිය ගියා. ඉන් පසු මේ මුඩුබිම් පනතයට අත්අඩංගුවට ගත්ත සියලුම ගොවීන් අති බහුතරයක් හිරේදී මිය ගියා. මේ දේශප්‍රේමීන් තමයි. අපි මෙයාට සාධාරණත්වය ඉෂ්ට කළේ නැහැ. අපි ඉතිහාසයේ වැරද්දගෙන අපි පටන් ගත්තේ. අපේ දේශපාලන කියවීම පටන් ගත්තේ එහෙමයි. අපිට යම් ආකාරයකට නිවැරදි කරන්න පුළුවන් වුණේ 1956. 56 බණ්ඩාරනායක මහතා නායකත්වයේ දීලා අපි ආයෙත් සිංහල භාෂාව, සංස්කෘතිය,
චින්තනය, මතවාදය, දර්ශනය මේ රටේ ගම්මට්ටමේ බිම්මට්ටමේ පීඩාවට පත් වෙලා හිටපු වරප්‍රසාද අහිමි වෙලා හිටපු සාමාන්‍ය ගැමියා. බස් ජනසතු කරනවා කියන එක සරල කියවීමක් නෙවෙයි. ඒක අදට තියෙන බස් දිහා බලලා මේක කියවන්න බෑ. එදා තිබුණු යුගයේ ආපහු හැරලා බලපුවම සාමාන්‍ය මිනිසුන් බස් හිමියෝ සේවකයන්ට අද එනවා හෙට අස් කළා දානවා. කිසිම සේවක සුරක්ෂිතභාවයක් තිබුණේ නැහැ. ගැමියන්ට සාමාන්‍ය ජනතාවට වරප්‍රසාදයක් තිබුණේ නැහැ. ඒකට කිව්වේ ලොරි බස් කියලා. ඒ කාලේ ජනසතු කර බස් සේවාව ජනසතු කිරීම මගින් මිනිස්සු පාරට බහිනකොටම හමු වෙන පළවෙනි ආයතනයේ බස් රාජ්‍ය සේවාව. මේ බස් සේවාව ජනසතු කිරීම මගින් අපේ සමාජයේ සාමාන්‍ය සුබ සාධනය අර්ථාන්විත කිරීම සඳහා පියවර ගනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි කන්නංගර මහතා ආරම්භ කරමින් තිබුණු අන්නම් කරපු නිදහස් අධ්‍යාපනය අර්ථාන්විත කරලා ශක්තිමත් කරලා ඒ දියුණු කිරීමට මහා පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල කළා. මේ අපි කියව ගන්න ඕන දේවල් මේවා. හරිද? නැවත පළවෙනි වතාවට ලෝකේ වෙනම කලාපයක් විදිහට අපි හැදින්නුවේ මේ සමාජවාදී කලාපේ. ලංකාවේ 1940 ගණන් වල මේ චන්ද්‍රග්‍රහණයක් තිබුණා තියෙනවා. මේ චන්ද්‍රග්‍රහණය බලන්න රුසියානු විද්‍යාඥයෝ ලංකාවට එන්න අවසර ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දීලා නැහැ අවසර. බණ්ඩාරනායක මහතා බලයට පත් වීමත් තමයි සෝවියට් දේශය, මහජන චීනය, කියුබාව පිළිගත්ත පළවෙනි රට ලංකාව. අපි මේ නව සමාජ යුගයක ආරම්භය ආරම්භ මේක වෙන්න තිබුණේ 47 48. නමුත් ඒක උනේ නැහැ. මොකද අවුරුදු 300 ගාණක් යටත්විතයක් බවට පත් වෙලා තිබුණු රටක් නැවත නිදහස ලබනකොට ආශාදනීය අත්දැකීම් එකතු කරන්න ඕන. වහලා තිබුණු සියලු ලෝකෙ විවෘත කරන්න ඕන. අලුත් පරම්පරාවට, අලුත් සමාජයට මේ අර බණ්ඩාරනායක මහතා එක අවස්ථාවක් තිබුණා මම වින්නඹු මාතා කාර්ය කරන්නේ. පිකණි වෙල කපන වැඩේ මම කරන්නේ. මේ මොම දුෂ්කර වෙහෙසකර කාර්යයක්. ඉතාම දුෂ්කරයි. ඉතාම වෙහෙසකරයි. එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා ලංකාවේ රටකට මුවදොර කියන්නේ වරාය. අපි මේ වරාය සටනක් ඉවර කරපු මොහොත මේ අපි ඉන්නේ. වරාය ලංකාවේ වරාය ව්‍යාපාරික සතු තිබුණේ. යටතිතවාදීන් කාලේ ඉංග්‍රීසින් ආණ්ඩුව යටත් තිබුණා. ඊට පස්සේ ව්‍යාපාරිකයට තිබුණු වරාය ජනසතු කරනවා කියලා තීරණය කළා. අපි මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට ලංකාවේ පළවෙනි වතාවට අපිට කතා කරන්න පුළුවන් බණ්ඩාරනායක මහත්තයා පළවෙනි වතාවට ලාංකික සමාජයේ අලුත් ලෙස සමාජ පන්ති විවරණය කළා. එතුමා අර සමාජයක මාක්ස්වාදී බුද්ධිමතුන් කියනවා සමාජයක ක්‍රියාකාරී බලවේග කම්කරු පන්ති කියලා. ඒක නිවැරදි විග්‍රහයක් තමයි. නමුත් බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලාංකික සන්දර්භයේ මත ඉඳගෙන සංඝ වෙද ගුරු ගෝවි කම්කරු මේ තමයි සමාජයේ නියාමක මතවාදය දැක්ම දර්ශනය ගොඩනගන බලවේග. ඒ බලවේගයට නායකත්වය දුන්නා. ඒ බලවේග මහා රැල්ලක් විදිහට මතු වුණා. සමාජයේ විශාල පරිවර්තනයක්. මේ පරිවර්තනය ගැන ආපහු පරිශන කරනකොට අපිට පේනවා 56 මැතිවරණ ප්‍රතිඵලයේ ආවට පස්සේ ගම්වල මිනිස්සු පාර්ලිමේන්තුවේ වර්තමාන මේ ජනාධිපති මන්දිරයේ පාර්ලිමේන්තුව මේකට මිනිස්සු කඩාගෙන එනවා. පාර්ලිමේන්තු සභා ගර්මයටම යනවා. මිනිස්සු සභාගර්භයට ගිහිල්ලා පුටුවල වාඩි වෙනවා. මන්ත්‍රීවරු වාඩි වෙන පුටුවල වාඩි. මේවා අපේ මිනිස්සු හැන්දි මේක අපේ ආණ්ඩුව. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට නිදහස ලබන අවස්ථාවේ විය යුතුව තිබුණු සමාජ වෙනස මේ කරන්නේ. මේ තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසය. මේවා එකයි අපිට කතා කරන්න වෙන්නේ. මේකට වඩා අර්ථාන්විත වෙන්නේ 70 දශකයේ සිරිම බණ්ඩාරනායක මැතිණිය ගෙන යන ඓතිහාසික භූමිකාව. සමගි පෙරමුණ ආණ්ඩුව ලංකාවේ වාමවාදී ප්‍රගතිශීලී ආණ්ඩුව එකතු කරගෙන පක්ෂ එකතු කරගෙන තාම වැදගත් ඓතිහාසික භූමිකාවක් ඉෂ්ට කරන ලංකාවේ පළවෙනි වතාවට කර්මාන්ත යුගය ලංකාවේ ඇල්පෙනිත්තක්වත් හැදපු නැති රටක් මේක. පළවෙනි වතාවට යකඩ වාහනේ ලෝහ ඉතින් කඩදාසි රෙදිපිලි රටේ රෙදිපිලි කර්මාන්ත ශාලා 70 දශක වෙනකොට පූගොඩ කියයි තෙල් තුල්හිරිය කියයි වේයන්ගොඩ කියයි මත්තේගොඩ කියයි මින්නේරිය කියයි දේශීය රෙදිපිලි කර්මාන්තේ අත්‍යන්ත රෙදිපිලි කර්මාන්තේ ඊටත් වඩා ගම්මට්ටමේ බිම්මට්ටමේ මඩකලුවේ සරා මේ දේශීය නිෂ්පාදන මේ තියෙන්නේ මේ හම්බන්තොට කපු වගා කරන කලාපයක් තිබුණා. රටේ දේශීය රටේ තිබුණු මැටි නිදි තවදුරටත් මැටි නිදි විතර තිබුණේ නැහැ. පිඟම් භාණ්ඩ බාටපත්. රටේ කර්මාන්ත රටේ පළවෙනි වතාවට නිදහස් රටක වැඩෙන ආකාරය මේ තත්වය තමයි 78 දී වෙනස් වෙන්නේ. අපි 78න් පස්සේ දීර්ඝ යුගයක් ගත කරලා තියෙනවා. අද ආපහු සමාජයේ ඉල්ලා සිටිනවා
පසුගිය මැතිවරණදී ඉල්ලා සිටියා නැවත වතාවක් මේ රට ගොඩනගන්න පරිවර්තනය කරන්න අවකාශයක් දෙන්න. අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය කරන්න අපිත් සම්බන්ධ වුණා. හරි. අපි මම හිතනවා ඔබතුමන් ඊටාම පුළුල් පැහැදිලි පාදමක් සකස් කළා මේ සංවාදයට කියලා මම විශ්වාස කරන්නේ මේ ජාතිකවාදී බලවේග සහ වෙනත් අයගේ භූමිකාවන් පිළිබඳව ප්‍රශ්න තිබෙන කාලයක් මේක. එයාගේ භූමිකාවන් සහ වගේ දේශපාලන ගමන කොයි දිශාවටද යා යුත්තේ කියලා යම් සංවාදයක් තියෙන වෙලාවක් මේක. ඒ නිසා අපි වහවහ සංවිධානයේ විය යුත්තේ මේ ජාතිකවාදී බලවේග කොයි දිශාවටද අපි හරවන්නේ කියලා. සුමිත් මහත්මයා දැන් සාපේක්ෂව බලන තැනක් තියෙනවා මහජනතුමා කිව්වා වගේ. දැන් අපි දැන් මේ මොහොතේ මේ දේශපාලන හදගැස්ම ගැන මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? මම දන්නවා ඔබතුමාට මේක අමාරු ප්‍රශ්නයක්. නමුත් උත්තරයක් අවශ්‍යයි. මෙතුමා කියපු මේ බලාපොරොත්තුව තමයි මේ පුනරාවර්තනය වෙමින් ආවේ. ඒ බලාපොරොත්තු මේ රටේ තුල ඉන්න මිනිස්සුන්ගේ 56 බලාපොරොත්තුව 48 මෙතුමා කිව්ව විදිහට බැරි වෙච්ච දේ 56 බලාපොරොත්තු තමයි 72 70 නැවතාවත්. ඒ බලාපොරොත්තු තමයි අපිට 77 නැතුව ගියත්. අවසානයේ අපි 2015 පස්සේ 2015 මැතිවරණයෙන් පස්සේ මැතිවරණෙත් විශේෂයෙන්ම මිනිස්සුන් විසින් මෙතුමා කිව්වා වගේ පාරට බහැලා මිනිස්සු ස්වයංව තමයි මිනිස්සු තාප්පොල ඇන්දේ මිනිස්සුන්ගේ මනස කිව්වේ 2019. ඒතකොට 2019 මේක තමයි බලාපොරොත්තු වෙන ජනතාව. මේක තමයි මේ මිනිස්සු බලාපොරොත්තු වෙන ලෝකයේ අනිත් රාජ්‍යයන් වල තිබිච්ච අපේ ඉතිහාසයත් එක්ක මේ සભ્યත්ව රාජ්‍යයක ලක්ෂණ දේශීය අනන්‍යතාවය මත ගොඩනගන රාජ්‍යයක අවශ්‍යතාවය තමයි මිනිසුන් විසින් පුලපුලා ඉල්ලන්නේ. ඒකට නමක් නැතුව ඇති. ඕන නිවැරදි කිරීමක් කරන්න. මිනිස්සු බිත්තිය ඇඳ ඉතිහාස කතාව. ඒක තමයි. වීරයෝ, සටන් වීරයෝ, දේශ ප්‍රේමීන්, අනගර ධනපාලතුමා, වාරිපොළ සුමංගල හාමුදුරුවෝ. මේවා ඇඳේ. ඒ ඇන්ද නිකන් නෙමෙයි. මේ මෙතුමා කිව්වා වගේ ඒක තමයි මිනිස්සුන. අද වෙනකොට ඒක කොයිතාක් දුරට සාර්ථක වෙලාද නැද්ද කියන එක මේ දේශපාලනය දිහා බලලා තීන්දුව කරන්න ඕන. තවත් වතාවක් මේක ගැන තේරුම් අරගෙන නොහිටියොත් නැවතත් වෙන්නේ මේ දේම තමයි. බලය කවුරුත් ගන්නවා, බලය කවුරුත් දෙනවා, වෙන කවුරුත් හරි පාලනය කරනවා. ඒක හින්දා තමයි මෙහෙම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක අපිට කතා කරන්න වෙලා තියෙනවා. කවුරු බලයට ආවත්, කවුරු විපක්ෂයේ හිටියත් අද මේ මහ ජනතාව තේරුම් ගන්න ඕන දෙයක්. අපි මේක තේරුම් ගන්න මම මෙතුමා කතා කරු 1948 ඉඳන් මම නැවතත් මම 1602ට ගිහිල්ලා නැවත අපි 1920ට එමු 2020ට එමු. මොකද අද තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනේ තවදුරටත් රාජ්‍යයන් වශයෙන් නෙමෙයි රටවල් අල්ලාගන්නේ සමාගම් වශයෙන්. 1902 තමයි පෙරදිග ඉන්දිය සමාගම අපි ඇති කෙරුවේ. පෙරදිග ඉන්දිය සමාගමක් වශයෙන් තමයි අපි රටවල් ආක්‍රමණය කෙරුවේ. ඔයගොල්ලෝ දන්නවා ඇති VOC කියලා සමාගමක් තිබුණා. ඒ සමාගම පෙරදිග ඉන්දිය සමාගම ඩච් සමාගමක්. ඒ සමාගම තමයි ඉන්දියාව ආසියාවේ තියෙන ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් ඉන්දුනීසියාව ඇතුළු සූරාකාගෙන ගියේ. ඒතර මේ සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇම්ස්ටර්ඩම් වල තිබුණාට ඒකේ දෙවෙනි ප්‍රධාන කාර්යාලය තිබුණේ ගාල්ල වරායේ. ගාල්ල වරායට තමයි ඉන්දුනීසියාවෙන් මැලේසියාවෙන් අනිත් රටවල් වලින් භාණ්ඩ ගෙනල්ලා අපේ රටේ ටිකත් අරගෙන ගිහිල්ලා පාලනය කිරුවා. ඔයගොල්ලෝ දන්නවා ගාල්ල වරායේ දැන්ටත් ගහලා තියෙනවා VOC ලකුණ ගහලා තියෙන්නේ මේ පෙරදිග ඉන්දියානු සමාගම. ඊට පස්සේ තමයි මේ රාජ්‍යයන් මැදිහත් වෙන්නේ. ඒ තමන්ගේ රටවල තියෙන සමාගම් ආරක්ෂා කිරීම සඳහා තමයි රාජ්‍යයන් මැදිහත් වෙලා අපි රටවල් යටත් කරගෙන ඉන්නේ. ඒක ඊට පස්සේ අවසානයේදී ඒක ඉංග්‍රීසියෙන් සතු වුණා. ඒක වෙනම කතාවක්. මම මේ කියන්න යන්නේ අද දවසෙත් අපි කතා කරුවේ පහුගිය කාලේ අපි කතා කරපු මෙම විවෘත ආර්ථික ක්‍රමය තුල කීනීසියන්ස් තියරිස්ටියන්ස්ලා මේ කියන්නේ මේ ආර්ථික ක්‍රමය ගැන කියපු විවෘත වෙළඳපොළ හා විවෘත වෙළඳපොළ ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩු කියලා. හැබැයි මේ විවෘත වෙළඳපොළ අද පිටාර ගල්ලා මුළු කියන්නේ අතිරික්ත ප්‍රාග්ධනයේ ලෝකේ පුරාම අපසක් මුල්ලක් නැරම උදේ කෑමට දවල් කෑමට රෑ කෑමට නිදා ගැනීමට රමණය කිරීමට දක්වා කොටසක් හැම පුද්ගලයාගේම එකතු කරගන්න තත්වයට සමාගම් අද දක්ෂ වෙලා තියෙනවා. මෙම සමාගම් විසින් තමයි අද ලෝකේ හසුරුවන්නේ. අපේ රටේ දේශපාලනය කළ ගත්තොත්
අපේ රටේ දේශපාලන අපි අවංකව අපිට ඕන පුද්ගලයෝ පත් කරගත්තට මේවා එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේක ඉස්සෙල්ලාම ජනතාව තේරුම් ගන්න ඕන. අපේ විතරක් නෙමේ අපිව සූරා කරන අපි විරුද්ධයි කියන ඇමරිකාවේ දේශපාලනේ තීන්දුව කරලා තියෙන්නේ අවසානයේදී මේ සමාජ ජාල අයිති සමාගම්. ඔයාලා දන්නවා ට්‍රම්ප් මහත්තයා දිනන්න Facebook සමාගම මෙවනයි කියලා නඩුවකුත් කියනවා. එතකොට බිඩන් මහත්තයා දිනන්න ට්විටර් සමාගම මැදිහත් වුණා කියලා දැන් ඒකට නඩු යනවා. ඒතර මේ අවසානයේදී අපි මොන කතා කරුවත් අද දවසේ මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ සමාගම් ඉතාම ශක්තිමත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මූලධන ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ රටවල් වල පාලනය තීන්දුව කිරීම නැවත වතාව සමාගම් විසින් තීන්දුව කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙම නිසා මේ නැවත ආණ්ඩුවක් ගැනීම හෝ බලය පෙරලීම හෝ මේ ගැන කතා කිරීම හුදු ජාතිකවාදී මනසකින් විතරක් බලලා මේ ගැන අපිට කිසි කෙනෙකුට උත්තරයක් සපයන්න හම්බෙන්නේ නැහැ. අපි පොළු ගහනකොට සරමාල්ලලා වෙන කට්ටිය ගෙඩි ටික අරගෙන යනවා. ඒක නිසා ජනතාව එක පැත්තෙන් මේක තේරුම් ගන්න ඕන පක්ෂ විපක්ෂ කොහේ හිටියත් රටට අවශ්‍ය මොකක්ද කියන එක ඒ වගේම රට කොහොමද අරගෙන යන්නේ කියන එකට. ඒ වගේම මේ දෙපැත්තක වෙන ආයුධ භාවිතා කිරීමේදී ජනතාවගේ මේ සාක්කුව සූරා කන දෙදිනදා සාක්කුව සූරා කන මේ සමාගම් මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. අපි හැම කෙනාම කතා කරනකොට මේ කතා කරන මේ සේවය හරහා යනකොටත් මේකෙන් කොටසක් යනවා. අපි ටෙලිෆෝන් කෝල් එකක් ගන්නකොට ඒකෙන් කොටසක් යනවා. අපේ ළමයි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනකොට ඒකේ කොටසක් යනවා. ඒ හැම එකම මේ බහුජාතික සමාගම් වලට යනවා. ඒ වගේම අද වෙනකොට ඒක මදි නිසා මේ කොවිඩ් වසංගතය හරහා විශ්වීය මානසිකව මිනිසුන් භීතියටපත් කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න සමාගම් බවට පත් වෙලා තියෙන එම පුද්ගලයෝ විසින් තමයි රටවල් තීන්දුව ගන්න. රටවල් වහන්නේ, රටවල් අරින්නේ. ඔව්. ගුවන් තොටුවල් අරින්නේ, ගුවන් තොටුවල් වහන්නේ තීන්දුව කරන්නේ මේ සමාගම්. සොයිත් මහත්මයා පොඩි බදා කියලා දැන් මේ ගෝලීය ප්‍රාග්ධනයේ හැසිරීම සහ යම් බලවත් රාජ්‍යයන් දුර්වල රාජ්‍යයන් ගොදුරු කර ගැනීම අල්ලා ගැනීම මේ ගෝලීයකරණයේ යථාර්ථයක් බව පිළිගන්නවා. දැන් ඒකට මේ යථාර්ථය ඒ යථාර්ථයක් කියලා අපි කල්පනා කරොත් මේකට විකල්පයක් නෑ මේකම තමයි සත්‍ය කියලා පිළිගන්නද කියලා අපිට කියන්නේ නෑ මම මේක තමයි මම කියන්නේ කවුරු බලයට පත් කරත් විනාඩි දෙකක් දෙන්න. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. එහෙම නැති වුණොත් මෙම ගෝලීය ආක්‍රමණය අපේ සුව කැමැත්තෙන් අපි යටත් වෙලා දැන්ට තියෙන එක තවදුරටත් ශක්තිමත් වෙනවා. එහෙම නැතුව මේක තේරුම් අරගෙන අපිට ඕනේ සભ્યත්ව රාජ්‍යයක් ඇයි කියලා අපි හිතාගත්තොත් අපි අර 56 විප්ලවයේත් එක්ක තිබිච්ච එදා ඉඳන් අරන් ආපු අපේ තියෙන ඒ ස්පිරිට් එක ඒ උද්‍යෝගය සාය අවශ්‍යතාවයේ ඒ උන්මාදය අරගෙන හරියට අපි කොහෙද ඉන්නේ කියලා තේරුම් ගත්තොත් අපිට නැවත රට අරන් යන්න පුළුවන්. එවැනි සભ્યත්ව රාජ්‍යයක් සඳහා. එහෙම නැති වුණොත් අපි මහන්සි වෙනවා. අපි ආණ්ඩු පෙරලයි. අපි අපේ මිනිස්සුයි කියලා මිනිස්සු පත් කරගන්න. හැබැයි අපි අපේ නොවන අපේම කියලා මිනිස්සු ටිකක් අපි පත් කරගන්න. දැන් ඉස්සරහට මේ අපිට පිළිගන්න වෙනවා මේ සමාගම් කුඩා රටවල් හෝ ජනතාව හූරා කන එක යථාර්ථයක් වයි කියලා එකක් කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මහාචාර්යතුමනි දැන් අපි රටක් හැටියට රාජ්‍යයක් හැටියට ජාතික සංකල්පයක් ඇතුළේ ඉඳලා අපේ භූමිකාව අපේ නායකයන්ගේ පාලකයන්ගේ භූමිකාවට මොකද වෙන්නේ කියන කාර්යය සම්බන්ධ සාකච්ඡාවක් තියෙනවද? මොකද ප්‍රගතිශීලී ජාතිකවාදී දේශපාලන බලකඳුර වලට මොකද උනේ මේ මෑත ඉතිහාසයේ? ඔව් මට හිතෙනවා මම කියමින් හිටපු විග්‍රහය තුල අපට 1977න් පස්සේ මම මේක යම් ආකාරයකට ප්‍රශ්නාර්ථයකට ලක් කරනවා. මොකද 56 බණ්ඩාරනායක යුගය මතවාදිමය වශයෙන් දාර්ශනික වශයෙන් ශක්තිමත් සැලැස්මක් එක්ක ආපු එකක්. ඒක එතුමා කියවලා තිබුණා. එතුමා ඇසුරු කරලා තිබුණා. එතුමා ඒ කාලේ යුරෝපියානු අධ්‍යක්ෂිම් තියගෙන අධ්‍යාපනය ලබාගෙන ආවේ. ඔහු ලංකාවට ඇවිල්ලා මේ රටේ සමාජ විඥානේ තේරුම් ගත්තයි කියලා කියනවා. එතුමා අනගාර ධර්මපාලතුමා හමු වෙලා තියෙනවා. එතුමා පන්සල් විහාර ආරාම ආශ්‍රය කළා.
මේ එතුමා ආනන්ද කුමාරස්වාමී වගේ අපේ රටින් තම බරසාර විද්වතුන් ඇසුරු කරනු ලැබුවා. පියදාස සිරිසේන එතනින් ගියාම ආනන්ද රාජකරුණ එතුමා ආශ්‍රය කළා තිනවා. සිංහල මහා සභාව කියන මහා දැවැන්ත සභාව එතුමා ඒකට නායකත්වය දෙනවා. එතුමා දැනගෙන හිටියා සමාජයේ යටත් අවුරුදු 300ක් යටත් කරලා තිබුණු කලාව සාහිත්‍ය මතවාදයේ දර්ශනය ආකල්ප ජීවන ක්‍රමය නැවත පෝෂණය කළ යුතුයි කියන කාරණේ. ඒ සඳහා තමයි එතුමා නිකම්ම නිකන් ගිහින් කතා කළේ නෑ. එතුමා ගම්සභා ව්‍යාපාරයේ හිටියේ. ඒ ව්‍යාපාරයට නායකත්වය දුන්නා. ගම්සභා ව්‍යාපාරයක් නෙමෙයි මෙතුමා ඊටාම හොඳට ධර්මපාලතුමාගේ ආර්ථික ක්‍රමයේ යටතේ දේශීය කෘෂි කර්මාන්තයේ දේශීය අත්‍යන්ත කර්මාන්තය දියුණු කළ යුතුයි කියලා වරකදී එතුමා චරකයත් මේ කටයුතු වලට යෙදිච්ච අවස්ථාවන් තිබෙනවා. මේ විදිහට තමයි එතුමා මේ කාරණාව තේරුම් ගත්තේ. එතුමා ඇසුරු කරපු බුද්ධිමතුන් වික්ෂුන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත විද්‍යෝදය විද්‍යාලංකාර කියන මහා දැවැන්ත පිරිවෙන් දෙක මේක එසේම පිරිවෙන් දෙකක් නෙමෙයිනේ. අධිරාජ්‍ය විරෝධී අරගලේ යටත් වීත යුගයේදී තිබුණු එකම පිරිවෙන තමයි පරම ධම්මචේතී පිරිවෙන. පරම ධම්මචේතී පිරිවෙන රත්මනානේ ධම්මචේතීයේ ප්‍රධාන ගෝලියෝ දෙන්නයි හාමුදුරට බලානි සිද්ධාර්ථ හාමුදුරට එක්කෙනෙක් හික්කඩුසු මංගල හාමුදුරු උන්වහන්සේ ගිහිල්ලා විද්‍යෝදය මහ පිරිවෙන හදනවා මාලිගා කන්දේ. අනිත් ගෝලයා තමයි රත්මලානි ධම්මාරාම හාමුදුරු. උන්වහන්සේ පෑලියගොඩට ඇවිල්ලා විද්‍යාලංකාර මහ පිරිවෙන හදනවා. මේ මහා දැවැන්ත සමාජ ආයතන අවුරුදු 100කට වැඩි කාලයක් තියෙන මේවට. මේ වගේ ඉගෙන ගන්න එන්නේ ඉන්දියාවේ මහා පඬිවරු වෙනවා, බුරුමේ පඬිවරු වෙනවා, බටහිර පඬිවරු වෙනවා. එයා ලියනවා පතපොත. මේ ධර්ම ශාස්ත්‍රීය කාරණා විතරක් නෙවෙයි සමාජ කාරණා කතා කරනවා. මේ අපේ තිබුණු පරණ ආරාමික අධ්‍යාපනයේ අපේ සමාජ ශිෂ්ටාචාරය මේව නැවත පුනරුත්ථාපනය කරන්න එතුමාට ඕන වෙනවා. අවාසනාවකට එතුමාට අවුරුදු 3කමකට ඉන්න දෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න යට මේක තේරුම් ගන්න අධිරාජ මේ උපක්‍රමශීලී කණ්ඩායම් එතුමාව ඝාතනය කරනවා. එතුමාට අතරමඟ නවතිනවා. එතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ බටහිර තාලී විශ්වවිද්‍යාලයක් මේ රටේ නිෂ්පාදනය කරන්න. එතුමාට ඕන කළ තිබෙන්නේ දේශීය දැක්මක් සහිත දේශීය මතවාදයක් සහිත නව සංවාදයකට අවශ්‍ය වන බුද්ධිමතුන් නිර්මාණය කර ගන්න. නමුත් ඒ කටයුත්ත එතනින් ලඝු වෙනවා. මෙතුමා කම්කරු පන්තියට දුන්න දායාදයන් මේ රටේ පළවෙනි වතාවට ගොවීන් කම්කරුවන් මේ ගොවීන්ට මේ අඳ ගොවි පනත නිර්මාණය කරලා රටේ භූමියේ අයිතිය පිළිබඳ නිෂ්පාදනයේ අයිතිය පිළිබඳ සැබෑ ගොවියට අයිතිවාසිකම් ලබා දුන්නේ එතුමා. අපි මේ 56 කතාව නිකන් සරල කතාවක් විදිහට කියන්න පුළුවන් ගමන් නැහැ. සමාජ විද්‍යාඥයෝ 56 ගැන කතා කරනකොට කියනවා අපේ රටේ මහා සම්ප්‍රදායික ආරම්භය කියලා. මහා සම්ප්‍රදායික ආරම්භයේ පෙන්눔 කරන මහා නිර්මාණ මේ යුගයේදී බිහි වෙනවා. එම මහාචාර්ය සරච්චන්ද්‍රදී මනමේ බිහි වෙන්නේ මේ කාලේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන රේඛාව බිහි වෙන්නේ මේ කාලේ. කරදිය වගේ මුද්‍රා නාට්‍ය බිහි වෙන්නේ මේ කාලේ. නල දමයන්ති වගේ මුද්‍රා නාට්‍ය බිහි වෙන්නේ මේක. නව කලාවක්, නව ශිෂ්ටාචාරයක්, නව මතවාදයක්, නව දර්ශනයක් ලංකාදීප වගේ පත්‍රයක් බිහි වෙනවා. රසවාහිනී වගේ සංගරාවක් බිහි වෙනවා. මේ වගේ විශිෂ්ට ගණේ පඬිවරුන් පළවෙනි වතාවට මේ ලංකාවේ පඬිවරුන් සිංහල භාෂාවෙන් ලියන්න පටන් ගන්න මේ සංගරාවට. සෙනරත් පරණවිතාන වෙන්න පුළුවන්, මල්ලසේකර වෙන්න පුළුවන්, ආනන්ද මෛත්‍රී හාමුදුරු වෙන්න පුළුවන්. මේ මහා චින්තන සම්ප්‍රදායක ආලෝලනය මතුවීමින් තිබුණු යුගයක් මේක. ඒක සරල දේශපාලනමය වශයෙන් ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. අවාසනාවකට 1959 එතුමා ඝාතනය කරනවා. ඉන් පස්සේ මේක නැවත වතාවක් වෙන ආකාරයෙන් හෝ මතුවෙන්නේ 1970 දශකයේ. නමුත් ඒක අර හැඩෙම්ම නෙවෙයි. හරි අද අපි නැවත කතා කරන්න ඕනේ අර 56 නැවතිච්ච විශිෂ්ට මහා දාර්ශනික දැක්ම. ඒකට දාර්ශනික දැක්මක් තියෙනවා. අපේ අනාගත දේශපාලන ගමන ආරම්භ කරන්න අපේ ඉතිහාසයේ තැන් හොයාගෙන යන්නේ ඇයි? එදවසින් පස්සේ මේ දක්වා ගත කරපු දශක කිහිපය අපි ගියේ ඉබාගාතේද? එහෙම නැත්නම් පාර වරද්දගෙන තිබුණද? ජාතික වශයෙන් අපිට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණද? මේ රටේ මිනිසුන්ගේ හදගැස්ම තේරුම් ගත්තද? හැබැයි ඒ කාරණා ඇතුලේ වරින් වර වාමගාමී දේශපාලන බලකඳුළු ශක්තිමත් වුණා, බලවත් වුණා, කොලාහල තිබුණා, අර්ගල තිබුණා, කැරලි තිබුණා, මිනිස්සු මැරුණා. හැබැයි මේවා අපේ දේශපාලන ඉතිහාසයේ කතා. අපි කතා කරන්නේ අනාගත දේශපාලනය කොයිබටද? හැබැයි අනාගත දේශපාලනය තීන්දුව කිරීමේදී ඓතිහාසික දේශපාලන භූමිකාවන් සහ ඒ දේශපාලන වපසරිය අපිට කවදාවත් අමතක කරන්න බෑ. නිසා තමයි අපි පූර්ණිකාව අපේ ආරම්භයේ ඒ විදිහට අපි සටහන් කළේ. අපි කැමති නින්නද්ද සජීවී සංවාදයේ පළමු විරාමයට ඔබෙන් අවසර ඉල්ලගන්න. ප්‍රන්දෙන් අප සමග අපි ගිහලා යන කෙටි විරාමයට. ඔබ නැවතත් නින්නද්ද සජීවී සංවාදයේ සමගයි මේ එක් වෙන්නේ. උණුසුම් කතා බහක් ප්‍රථම දෙදන් අපිටම සුවිශේෂී වූ දේශපාලන විඥානයක් වෙනුවෙන් දේශපාලන කියවීමක් වෙනුවෙන් ජනතාවට මඟ පෙන්වන වැඩසටහන නින්නාද
ඔබ ඇලුම් කරන ආදරය කරන මඟ පෙන්වන වැඩසටහනක් හැමෝගෙම දේශපාලන හීනේ බලාපොරොත්තුව නින්නාද සජීවී සංවාදය ඇතුලේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙතන සිට අපි ඔබට ආරාධනා කර සිටින දුරකථනයෙන් 066 22 83 669 අපිට එන්න පුළුවන් තිරේ දිස්වන අංක ඔස්සේ එන්න මැදිරියට සංවාදයේ පෝෂණය කරන්න ඔබේ අදහසට වඩා බලාපොරොත්තු වෙන්නේ මේ සංවාදයේ ඉස්සරහට ගෙන යාමට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රශ්න ඔබෙන් යොමු වෙනවා නම් අපි වඩා කැමතියි. එන්න කියන ආරාධනත් එක්කම අපි යනවා සංවාදයේ දිහාවට. අපි වෛද්‍ය සුමිත් වර්ණාරච්චි මහත්මයා දැන් ඔබගේ විග්‍රහයට අනුව දැන් අපි ලෝක ඉතිහාසයේ සාමාන්‍ය ඉතිහාසයේ දිහා බලපුවාම දැන් මේ න්‍යායික වශයෙන් දේශපාලන පිළිගැනීම් දෙකක් තියෙනවා. එකක් තමයි වාමාංශික සහ ප්‍රගතිශීලීයි සම්මත දේශපාලන කඳවුර. ඒක දැන් මේ ඓතිහාසිකව සමාජවාදයේ ඇතැම් මේ ධනවාදයේ හමුවේ බිඳ වැටීම් එක්ක මේ දැන් තියෙන මේ ආර්ථික ප්‍රවාහය තමයි ලෝක යථාර්ථය කියලා පිළිගන්නවා. ඒක දැන් කවුරු බලයට පත් කළත් එයා යාලු කරගන්නවා. එහෙමත් නැත්නම් ජාතික රාජ්‍ය බලය නිෂේධ දිය කරලා දානවා. දිය කරන ඔබ කිව්වේ ඒ සමාගම් වල ආධිපත්‍ය හැබැයි මේක යථාර්ථයක් නම් ඇයි අපි දේශපාලනය කරන්නේ? ඇයි ජනතාව අලුත් බලාපොරොත්තු එක්ක අලුත් පාලකයෝ පත් කරන්නේ? සීලිද කියනකොට මේ බහුජන සුඛාය වෙන්න එපා ඕන තැනක. ඒක නිසා අද ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන මම මේ නැවත මම කතා කරන ආපේක පොඩ්ඩක් එතන තමයි මහත්තයාට උත්තරේ දුරකථන ඇමතුමකට පොඩි අවස්ථාවක් දීලා ඉන්න තුමා අපි යන්නේ කළුතරට කළුතරෙන් සුරේෂ් කුමාර මහත්මයා ඉන්නවා අයබෝන් අපිට. ආගොන් සර් මම මේ සුරේෂ් කුමාර කතා කරන්නේ කළුතරෙන්. ඔව් සුරේෂ් මහත්මයා දැන් මෙච්චර කාලයක් අපි දැන් අවුරුද්දේ කමාරක් විතර වෙනවා දැන් මේ පොට්ටුට ඡන්ද දීලා. නමුත් අපේ මේ සෑහෙන දැන් ඒගොල්ලෝ ඡන්ද පොරොන්දුවක් වුණානේ මේ බඩු මිල අඩු කරනවා නොයික් දේවල් කියලා තමයි මේගොල්ලෝ මේ මැතිවරණයට ආවේ. ඇත්තටම තාමත් මේ බඩු මිල අඩු කරනවා කිව්වට දැන් කොරෝනා වේශනයත් එක්කම කොරෝනා මොහාවෙන් බඩු මිල අඩු කරනවද නැත්නම් අපි දන්නේ නැහැ. ඒ ඊට වැඩිය සේවකයන්වත් බඳව ගන්නවා දැන් ලක්ෂ ගණනකට රැකියාවක් දෙනවා කියලා තියෙනවා. දුන්නා ඒ රැකියාව කරන කන්ටියට දැන් සම්පූර්ණිය සම්පේනවා. ඒක කපන්නේ නැහැ. අපිට මේ සායන ආල් කියලා එකක් 150. දැන් පොල්ගෙටියක් 110 120ක් විතර වෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ පාලකයන් සාකච්ඡා කරන මොකක් හරි ඉස්සන් ගන්න කියලා. බොහොම ස්තුතියි ඔබට 066 22 83 669 අපේ දුරකථන අංකය අපි ඔබට ආරාධනා කර සිටිනවා. අපිට මේ දේශපාලනය නිසා ඇතිවෙච්ච හේතු කොටගෙන ඇතිවෙච්ච සමාජ ගැටලු බොහොමයක් තියෙනවා. තනි ගැටලු වලට අපිට සාකච්ඡා කරන්න අපහසුයි. නමුත් මේ ප්‍රධාන මහා පින්තූරයේ දේශපාලනයේ හැසිරීම අපිට හරියට කතා කළොත් අනු ප්‍රශ්න වලට උත්තර ලැබෙවි කියලා විශ්වාසය තියෙනවා. ඔබ ස්තුතියි ඔබට සුනිත් මහත්තයා අපිට වාදා කළා. අපි කිව්වේ දැන් ඔබතුමා ඉස්සෙල්ලා ඇහුවා මේ මම කියන්නේ රටේ කියන්නේ අපි අපේ රටේ අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ අපි කියන්නේ බහුජන සුඛායනේ. ඒතර හැම කෙනාට බහුතරයට හරි දේ වේ යුතුනේ. ඒතර ඒකින්ද තමයි එතන සමාජවාදීටත් ඒක එකඟයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එම ජනතාවාදී කියන ඔය හැම එකටම එතනනේ අපි අවසානයේ හිතගන්නේ. එතකොට හැබැයි මේ අපි මේ කතා කරු 56 විප්ලවය ගැන සහ ඒ උරුමකාර දේශපාලනය ගැන කතා කරුවෙත් එතන ඉඳගෙන. හැබැයි අද වෙනකොට ලෝකේ අර මේ ප්‍රාග්ධනයේ රිසිසේ ගලා යන්න යෑම තුල ප්‍රාග්ධනයේ ඒකාධිකාරය එකතු වීම තුල මේ ආර්ථික ගලා යාම සඳහා ඒගොල්ලන්ට හැසිරීම සහ ශක්තිමත් ඒවට සපෝට් කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් සහ මේ ආර්ථිකයට කියන්නේ ප්‍රාග්ධනීය ගලා යාමේ නිදහස් ගලා යාමේ අවශ්‍යතාවය ගැන තමයි කතා කරුවේ. ඒක තමයි සාර්ථකයි කියලා කිව්වේ. හැබැයි පහුගිය දවස්වල මේක තුල ඉඳලා තැචර් මහත්තයා සහ රේගන් මහත්තයා තමයි මේකට වැඩිපුරව මේකට මැදිහත් උනේ. ඒ මැදිහත් වෙලා උදාහරණයක් ගත්තොත් එංගලන්තයේ NHS National Health Service එක ඒගොල්ලෝ ප්‍රයිවටයිස් කරන හොඟක් දේවල්. එදා තිබිච්ච අපේ වගේම හොඳ සෞඛ්‍ය සේවාවක් තිබිච්ච එක උගක් කපා දැම්මා. ඒකේ කොච්චර ප්‍රමාණයකටද කියලා මේ හදිසියේ මේ වෙළඳ ඒකාධිකාරිය විසින්ම මේ ප්‍රාග්ධන ඒකාධිකාරිය විසින්ම ඇති කරපු රෝගයක් විදිහට හඳුන්වනවා මම මේ කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ලෝකේ කිසිම රටකට බැරි ගියා. අපි සමහරට අපේ වගේ රටවල් තවමත් ඒකට මුහුණ දුන්නා. හැබැයි අපි දැක්ක ටීවී වල එංගලන්තයේ ඇමරිකාවේ නර්ස්ලා දොස්තරලා මේ අද මේ අපේ පාරේ හිඟන්නෝ දාන N95 මාස්ක් එකක් නැතුව ඇඬුවා. ඔයා කියන්න බලන්න ඒ අවස්ථාවේදී මේ වගේ ව්‍යසන ලෝකේ එනකොට දොස්තර කෙනෙකුට දාන්න මාස්ක් එකක් නැති තරමට ඒවල කඩා වැටලා තිබුණා. එතන මේ කඩා වැටෙන්නේ කුමක් නිසාද? මේ අර්ථ ක්‍රමය නිසා. හැබැයි අද මුළු ලෝකෙම ඒක නිසා
මේ අර්ථකමය ෆේල් මේ අර්ථකමය කළ නොහැකි මේක සමාජ විරෝධී මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒක නිසා අලුතෙන් නැවත ලෝකයේ සිතා බලන්න ඕනයි කියලා දෙනවා. හැබැයි මෙන්න මේ ලෝකේ නැවත සිතා බැලීම සඳහා අපිත් ඉදිරිපත් උනේ නැත්තම් අර මම කියපු ප්‍රාග්ධන ඒකාධිකාරයේ හිමි සමාගම් විසින් නැවත වතාවක් කුඩුපට්ටම් කරලා ලෝකේ නැවතත් වහල්ලු බවට අරගෙන යනවා. ඒ වහල්ලුන්ගේ වහල් සේවය සඳහා ක්‍රියා කරන වහල් ඒජන්තයන්ගේ වහලුන් බවට අපිට වෙන්න පුළුවන්. තවත් අවුරුදු 5කට මේ ගැන අපි තීන්දුව කරුවේ නැත්තම් මේ ගැන හිතුවේ නැත්තම්. 066යි 22යි 83යි 608 609 අපි ඔබ සම්බන්ධ කරගන්නවා. අපි යනවා දෙදිගමට ජයරත්න මහත්මයා ඉන්නවා. අයිබන් ඔබට. අයිබන්. ඔව්. ඔබතුමාගේ ගැටලුව. ඔව්. පැහැදිලිවම කියන්න ඕනේ නිදහසින් පස්සේ ලංකාවේ තියෙන එකම අඩුපාඩුව මොකද්ද? ජාතීන් අතර මුල්ම අවධියේදී ඉස්කෝලවල ජාතීන් අතර පාසල් වෙන් කෙරුවා. ඒ වෙන් කරලා ඉවරලා අන්තිම වෙනකොට සියලුම පංචමහා බලවේගයන් ඔක්කොම නැති කරා. රජයේ සම්පත් ඔක්කොම විනාශ කරා. අද වෙනකලු වරාය තියෙන සම්මේ හොඳම ගුවන් තොටුපළවල් සීලම දේවල්. සමාල්ලාවට මේ ඉන්න උගතුන් මායිතේ දන්නේ ජල මූරාස්ත කියන්නේ කේ මේ වැස්සෙන් උල්පත් හැදෙනවා ඒවා ඉස්සක් කියලා තියෙනවා කියලා දැන් මේ තියෙන තත්ත්වය හැටියට මුළු ජල මූලාශ්‍රම ගල් ඉදි දාලා ඔක්කොම කඩලා පොළව යටින් එන ටික තියලා ලංකාව සම්පූර්ණම මේ ජලයේ නැති පිටරටින් ජලයේ ගින්න බැරි ගෙනෙන තත්ත්වයට පත් වෙලා ඉදිරියේදී ඔක්සිජන් බෑග් එකක් කරේ දාගෙන අර මුත්‍රා බෑග් එක වාගේ ඔක්සිජන් බෑග් ටිකක් කරේ දාගෙන මේ තව මුඛවාඩ මුකුත් දාගෙන මේ යන්න වෙනවා ළමයි වාගේ ඉස්කෝලේ යනවා වාගේ සමාජي. ඉතින් ඒව තවම මේ රජයේ ඉන්න දේශපාලඥයෝ උගතුන්වත් මා හිතේ මේ තවම වටහාගෙන නැති ඇති ඉදිරි ගණාගත්තේ පිළිබඳව. ඔව්. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ ගැන ගස් ටික වනාන්තර ටික රැක් ගන්න ඕනේ. ජල මූලයේ රැක් ගන්න ඕනේ. මේක කාන්තාරයක් කරන්න දෙන්නේ නැතුව. ඔබතුමාලා දෙකොල්ලම මේකට ඉදිරිපත් වෙන්න මේ උගත් දෙපළට මම කියන්නේ. ඔබතුමා දැන් අපේ උපාලි මහත්මයා මේ ගැන කටයුතු කරයි. ඔය දෙපළට මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ ජල මූලාශ්‍ර ටික රැක් ගන්න ඉදිරිපත් වෙන්න මේක සම්පූර්ණම කාන්තාරයක් නොකරන විදිහට. බොහොම ස්තුතියි ඔබට 066 22 83 608 609 දැන් මහචාර්යතුමනි දැන් මේ එතනදී කිසියම් ආකාරයක දෙආකාරයක ප්‍රශ්නයක් එනවා ප්‍රශ්න දෙකක් තියෙනවා. තමයි දැන් මේ ක්‍රමයක් හැටියට මේ ක්‍රමය ඇතුළේ වින්දිතයන් බිහි වෙලා ඉන්නවා. ඒතකොට දැන් මේ ක්‍රමයට ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාර්යයට ඔබතුමා මොකද්ද කියන්නේ? ඔව් මම හිතනවා අපේ රට 1950 දශකයෙන් 78 වගේ දක්වාම දශක දෙකක් විතර කාලයක් සුබ සාධනවාදී රාජ්‍යයක් විදිහට ගොඩනගන්න උත්සාහ කරනු ලැබුවා. එහිදී මූලික වශයෙන්ම මේ රට කාර්මීකරණය කරන්න, මේ රටේ තාක්ෂණික වශයෙන් දියුණු කරන්න, ගොවියා ශක්තිමත් කරන්න, නිෂ්පාදන ආර්ථිකයක් කරා දේශීය දැක්මකින් මේ රට ගොඩනගන්න උත්සාහ කරනු ලැබුවා. ඒක ලෙහෙසි නෑ. මොකද අවුරුදු 300ක් විතර යටතීතයක් වෙච්ච රටක සියලුම දේවල් 56න් ආරම්භ කරලා සියලු දේ කරන්න පුළුවන් කමක් නැහැ. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. මොකද මුළු මනින්ම අපේ රටේ තිබුණු සාම්ප්‍රදායික අපේ පැරණි ශිෂ්ටාචාරය අනුරාධපුර යුගයෙන් පටන් ගන්න මහනුවර යුගය දක්වා තිබුණු විශිෂ්ට ශිෂ්ටාචාරයේ තිබුණු අවුරුදු 200ක් 2000ක විතර වන 2000කට වැඩි කාලයක් වන රාජධානි 9ක් පුරා පැවතිච්ච දැක්මේ තියෙන ප්‍රධාන චින්තන මතවාදයේ දැක්ම තමයි අධ්‍යාපනය. ඒක ආරාමික අධ්‍යාපනයක්. ඒ ආරාමික අධ්‍යාපනයේ හරහා භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහියොත් ඉගෙන ගත්තා. ඒකේ අවසාන ප්‍රතිඵල තමයි අපි ඔය දකින වැව්. එහෙම නැත්නම් ඇල මාර්ග, එහෙම නැත්නම් ගෘහ නිර්මාණ, එහෙම නැත්නම් ඉදිකිරීම. මේ අපේ මහා දැවැන්ත ශිෂ්ටාචාරයේ අවසාන ප්‍රතිලාභය. අදටත් තියෙන ශිෂ්ටාචාරයක්. මෙන්න මේව නැවත පුනරුත්ථාපනය කරන්න යන්න ඕන. ආපහු හොයාගෙන යන්න ඕන. මේක ලේසි නෑ. මේක ගවේෂණය කරන්න අවශ්‍යයි. අපේ තිබුණු ආයුර්වේදය 1956 බණ්ඩාරනායක මහත්තයා ආයුර්වේදය කියලා කිව්ව විතරක් නෙමෙයි ආයුර්වේදයේ තිබුණු දේවල් හොයන්න ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටෙව්වා. නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ සාම්ප්‍රදායික ගහකොළ සබාදහම ඇසුරෙන් වැඩිච්ච ආයුර්වේදයේ නූතන අවශ්‍යතාවය සඳහා ගලපා ගැනීමේ අවශ්‍යතාවය මේ පර්යේෂණ ගෙනියන්න ඕන. නිදහස ලැබෙන රාජ්‍යයක් කළ යුතුව තිබුණු ඉතාම වැදගත් දේවල් මේවා.
හරි අධ්‍යාපනයේ ප්‍රසංස්කරණය කිරීම දේශීය වෙදකම හොයාගෙන යාම දේශීය තාක්ෂණය හොයාගෙන යාම ඒව නමුත් අවසානවට ඒ කාරණා විශ්වවිද්‍යාල වලින් බලාපොරොත්තු වෙන ඒ කාරණාව සිද්ධ වුණේ නැහැ මේ අද අපි නැවත හඬා වැළපීමින් කතා කරන්නේ 1978 බිඳ වැටුනහම ආයෙ නැවත නව ලිබරල් ආර්ථිකයක් හඳුන්වන සියලුම ගාල කැඩුවා වගේ තියෙන කර්මාන්ත යට කරගෙන විදේශ වලින් ආනයනය කරා සියලුම කර්මාන්තශාලා වහලා දැම්ම අපේ රටේ තිබුණු එක කර්මාන්තශාලා සියලුම රෙදිපිටි කර්මාන්ත අද අපිට රෙදිපිටි කියන්නේ පිට රටින් අපිට තිබුණු ඉතා හොඳ රෙදි කර්මාන්තශාලා 6ක් 7ක් තිබුණු රටක් අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්ත විශාල ජාලයක් තිබුණා ඒ සියලුම දේවල් අද ඉවරයි අද අපිට පිට රටින් රෙදි පිළිගන්න අපිට පිගන් ගේන්නේ පිට රටින් අපට අද ඕන කරන අති විශාල අවශ්‍යතා කඩදාසි කියන පිට රටින් අපේ කඩදාසි කර්මාන්තශාලාවක් අපිට තිබුණා මේවා අද අපි නිකන් ණයට කන රටක් හරි අද අපි ඇත්තටම මේක විශ්ලේෂණය කරලා බැලුවොත් එහෙම මේක නිකන් මේ ඒක ආර්ථික විද්‍යාඥයෙක් කියනවා වගේ මේ අපි කාන්තාවුනේ මේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මැද පෙරදිග ගෘහසේ ශ්‍රමික කණ්ඩායම තේ කර්මාන්තය රබර් කාර්මාන්තයේ කාන්තාවන් කරන කර්මාන්තය ඇඟලුම් කර්මාන්තයෙන් ලබන ශ්‍රමදානය ඇඟලුම් කර්මාන්තය කියන්නේ කර්මාන්තයක් නෙමෙයි පිටරටින් නූල් ගේනවා බොත්තම් ගේනවා රෙදි ගේනවා මහනවා ලොකු ටේලර් ෂොප් ටිකක් මෙහෙම මේ රටක ආර්ථිකය දියුණු කරනවා නම් රටට බර කර්මාන්ත අවශ්‍යයි බර රටේ නිෂ්පාදනය කරලා නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය වලින් නිම භාණ්ඩ බවට පත් කරන්න අවශ්‍යයි ඒ වගේ කර්මාන්ත කියන්නේ නමුත් අවාසනාවකට අද ඒ කර්මාන්ත අහෝසිලා අපිට තිබුණු ටයර් කර්මාශාලාව නැති කරලා අපිට රබර් කර්මාන්තයක් තිබුණාට ටයර් කර්මාශාලාවක් තිබුණේ නැහැ නේ සෝවියට් දේශයෙන් අපිට චීනේ ලැබිච්ච ටයර් කර්මාශාලාව මේවා අපි අද විකුණලා දාලා තියෙනවා මේ වටපිටාව නැවත ගවේෂණය කරන්න ඕන නැවත මේ රට නැවත ජාතික දැක්මකින් මේ රට ගොඩනගා ගන්න අවශ්‍යයි අපට අර 56 70 තිබුණු දාර්ශනික දැක්ම සහිත නායකයෝ දාර්ශනික දැක්ම සහිත පාලක කණ්ඩායමක් දාර්ශනික දැක්ම සහිත අවශ්‍යතාවයක් අපේ සමාජයේ ඉල්ලා හඬා වැටෙමින් තිබෙනවා. ඒ හඬා වැටෙමින් තිබෙන එක 2015 2019 අපේ සමාජයේ ඉල්ලා සිටියේ මේ කාරණාව. ඒ කියන්නේ දැන් මේ 69 ලක්ෂයක ජනතා බලාපොරොත්තුව නැත්නම් මේ නව රජය බලයට පත් කිරීම නව ආණ්ඩුව බලයට පත් කිරීම නව රජය ස්ථාවර කිරීම කියන දේවල් ඇතුලේ තාම ඉෂ්ට වෙලා නැහැ කියන මතය මම හිතන්නේ මිනිස්සු බලාපොරොත්තු රෙජිම් චේන්ජ් එකක් කියලානේ කිව්වේ. අපට අවශ්‍ය වෙලා තිබුණානේ නව සමාජ පෙරලියක් අවශ්‍යයි කියලානේ කතිකාව නිර්මාණය වුණේ. ඒකටනේ මිනිස්සු එකතු වුණේ. ඒකටනේ මිනිස්සු බලාපොරොත්තු වුණේ. ඒකට මිනිස්සු සහායකත්ව වුණේ. අපිත් සම්බන්ධ වුණේ. අද වෙනකොට මේ කාරණාවේ අම්මාර්කන බරපතල ප්‍රශ්නයක් බවට ඒක නොවෙන්න මේ ඒබඳු ගැඹුරු දේශපාලන සංවාදයක් තිබුණ නැද්ද මේ පෙරලියත් එක්ක රටේ? නෑ ගැඹුරු දේශපාලන සංවාදයක් තිබුණා. ඒකට බුද්ධිමතුන් එකතු කරනවා කියලා තිබුණා. ලොකු කතිකාවන් පෙළක් ගියා. නමුත් අද වෙනකොට මේ සියල්ලද බිඳ වැටිලානේ. අද බලන්න රටේ ප්‍රධාන ආහාරය වන සහල් පසුගිය කන්නේ කිව්වා ඊටාම වැඩිම අසන්න තියෙන ගියව කන්නේ කියලා. අද වෙනකොට මේ අලුත් අවුරුද්දට සහල් නෑ සහල් ආනයනය කරනවා ලංකාවේ පළවෙනි වතාවට. අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා අනිත් පැත්තෙන් හාල් ගෙන්නට තීරණය කරනවා. හාල් ගෙන්නන ලබන අලුත් අවුරුද්දට. මේ ව්‍යාපාරිකයෝ දෙන්න තුනෙක් එක කළමනාකරණය කරගන්න බැයිද අපිට පාලනය කරගන්න. සමාජයේ විශාල සමාජ බලාපොරොත්තු තිබුණු සද්ද ආණ්ඩුවක් නේ. නමුත් අය වරාය සටන ආදී සටන් ව්‍යාපාර අපි දිනනවනේ ජනතාවගේ පැත්තට ජයග්‍රහණයක් එනවනේ. වරාය සටන ජයග්‍රහණය කරනවා තමයි. ඒක පිටිපස්සේ තිබුණු න්‍යෂ්ටික දාර්ශනික ප්‍රවේශයේ පදනම මොකද්ද? දේශීය සම්පත් විකුණන්නේ නැහැ. දේශීය සම්පත් නැවත අපි ආපහු ගන්නවා. මේකනේ මැතිවරණ ඉස්සරහා තිබුණු දෙයක්ම. අද ඒක ඒ ආකාරයෙන්ම අපට සන්තෝෂ වෙන්න පුළුවන්ද? නැගෙනහිර ජැටිය ගන්නවා බටහිර ජැටිය දෙනවා. හරි මං හිතන්නේ මේ සමාජ කතිකාව යම් ආකාරයකට ලොකු දාර්ශනික ප්‍රවේශයකින් එළඹෙන්නට අවශ්‍යයි. අපේ තිබුණු නොබැදි රාජනායක විදේශ ප්‍රතිපත්තියට මොදලා තියෙන්නේ. ලංකාව ඉතාමත් කීර්තිමත් 1970 වෙනකොට චීනයේ ඉන්දියාවයි ගැටුම් ඇති කරගන්නකොට සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගිහිල්ලා සාමදූතිකාවක් විදියට සාකච්ඡාවට එකතු වෙලා ඒ රටවල් දෙක අතර සමගියක් ඇති කරනු ලැබුවා. අපිට පුළුවන්කම තිබුණා ඉන්දියානු සාගරයේ සාම කලාපයක් බවට පත් කරන්න ඕනේ කියන කාරණේ. කාට හරි කියන්න පුළුවන් ඒ දශකයේ තිබුණු ඒ වකවානුවේ තිබුණු සීතල යුද්ධ තත්ත්වයන් තුළ සෝවියට් දේශයේ බලවත්භාවය අද වෙනකොට නැති වෙලා තියෙනවා. නමුත් සෝවියට් දේශයේ නැති වෙලා තියෙනවා තමයි. අද ඇමරිකානු අධිකාරයක් පැමිණලා තියෙනවා. නමුත් අද වෙනකොට චීනයත් මතුවලා තිබෙනවා. එදා සෝවියට් දේශය නැති වුණාට අද චීනය තියෙනවා. අද අපට පුළුවන්කම තියෙන්න ඕන ලෝකේ නව දේශපාලන පර්යායන් වර්ධනයන් ඇති වෙනකොට ඒකට අනුරූපව අපි කඳවුරු වලට නොබැඳී මේ රටේ දේශපාලන තීරණයට ඉන්දියාව අපේ අසල්වැසි හොඳ මිත්‍රයා, චීනය අපේ හිතවතා, සෝවියට් දේශයට අපි උපකාර කරලා තියෙනවා. ඇමරිකාව ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක බලවත් රටක්.
අපිට මේ හතරම කළමනාකරණය කරන්න පුළුවන් දාර්ශනික දැක්මක් සහිත දේශපාලන භූමිකාවක් අද අවශ්‍යයි. මම හිතනවා එහෙම වුණොත් අපිට පුළුවන් අපේ රටේ යහපත් කළමනාකරණයක් කරා සංවර්ධනය අත්පත් කරගන්න. සුමිත් මහත්මයා මේ අපි ඔබට මතක් කරනවා 066 22 638 609 තීරණාත්මක සංවාදයක් රට හරවන්න ඕන තැනින් අපිට හරව ගන්න බැරි වුණොත් අපි සමහර විට කොහේ යන්න වේද දන්නේ නැහැ. අපි හැමදාම ඉතිහාසය ඉගෙන ගන්න, ඉතිහාසය කියවන්නේ, ඉතිහාසය තුලින් අපිට අනාගත ගමනට ඉගෙන ගන්න බොහෝ කරුණු තියෙන නිසා. හැබැයි මේ මෑත අපේ දේශපාලන මේ ඔබමා ජීවත් වෙන දේශපාලන වටපිටාව ඇතුලේ අපිට ඓතිහාසිකව එහෙම රටක් තිබුණද කියලා අපිට ප්‍රශ්නයක් නෑ. සුමිත් මහත්මයා දැන් එහෙම මේ වර්ධනය වෙච්ච මෙතුමා කිව්වේ ඒ මෑත ඉතිහාසයේ ඒ අපි කියමුකෝ 50 60 දශකයෙන් පසු කාලීනව. එහෙම බරපතල විදිහට අපිව සංවිධානාත්මක ප්‍රවේශයකට ආවද අපේ හිටපු වාමාංශික දේශපාලන පක්ෂ විශේෂයෙන් ඔය කම්කරු වෘත්තීය සමිති සටන් ව්‍යාපාර වගේ දේවල් එහෙම එකම කඳවුරක සටනක තිබුණාද අපිට මේ ක්‍රමයට විරුද්ධව හෝ මේ ක්‍රම විරෝධ තිබුණා. ක්‍රම විරෝධ ඒත් ඔය මෙතුමා කියපු වගේ ඒ ඉතිහාසයේ තිබිච්ච තරම් ශක්තිමත් නැති වුණාට ක්‍රම විරෝධය යල් පැන ගිය ක්‍රම විරෝධයක් තුළ හිර වෙලා ඉන්න අපේ කම්කරුවා. අපේ ඒ වගේම අපි මේ මෙතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කම්කරු ව්‍යාපාරය කියන එක යුරෝපයේ මේ කාර්මික විප්ලවයෙන් පස්සේ ඇතිවෙච්ච කම්කරුවා ගැන ඒ දිහා බලලා ඒ විග්‍රහය අපිට හරි ගියෙත් නෑ, හරියන්නේත් නෑ. ඒක නිසා තමයි මේ සංඝවේද ගුරු ගෝයි කම්කරු වගේ දේවල් හිතලා තියෙන්නේ. ඇරෙන්න අපේ තිබිච්චි අර්ථක්‍රමය වෙනත්, ආසියාතික අර්ථක්‍රමය වෙනස්. ඒක නිසා ඒ ගැන නොසිතා අපේ හුඟක් වෙලාවට වෘත්තීය සමිති කියන ඒවා අර මාක්ස්වාදී තනිකර කම්කරුවා විතරක් ගැන හිතන එමෙත වෘත්තීමය වශයෙන් විතරක් තමන්ගේ ඒ කොටුව තුළ රාමුව තුළ වැඩ කරන අරගල කරන තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අරගල කරන කොටසක්. ඉතින් ජනතාවත් ඒ වගේම අර මහත්මයෙක් කිව්වා වගේ බඩු මිල. දැන් උදාහරණයක් කියලා ගත්තොත් බඩු මිල එදා ඉඳන්ම වැඩි වෙලා මොන ආණ්ඩුවවත් වැඩි වෙලා අඩු වෙලා නැහැ. පොල් බෑය ප්‍රේමදාස මහත්තයත් පොල් බෑය දෙක ඉඳන් අනන් කෑ ගැහුවා. ඊට පස්සේ ආණ්ඩුත් ආවා. පොල් වල ප්‍රශ්න හැමදාම තියෙනවා. ඉතින් අපි පුද්ගලයන්ට මේ පොල් බෑය හරි හාල් ඇටේ හරි ඒක ගැන මේ නිකං කණ්ඩ බලන්නේ මේ නිෂ්පාදන ආර්ථිකය සඳහා රට අරන් යෑම. ආනයනයට කරන දේවල් වලට නැතුව අපි ඒ ආනයනික විකල්ප දේවල් අපි හදා ගැනීම අපි තුළ තමයි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. අපි හැමදාම මෙතන කතා කරපු දේ. ඒක සඳහා ප්‍රේරණය කරන, ඒක සඳහා මේ උත්තේජනය කරන බලපෑමක් ජනතාවගෙනුත් අවශ්‍යයි. අපි දන්නවා අපි මේ සින්දන් කතා කරලා තියෙනවා අපි මේ හාල් 105ට 110ට කන්න පුරුදු වෙමු, ගොවියට රුපියල් 60ක් දෙමු කියලා මේ මේසුවට කතා කරුවා. හැබැයි දේශපාලකයා හිතන්නේ මිනිස්සු අඩුවටම කන්න ඉල්ලනවා කියලා. අපි මෙතන කතා කරුවා මේ ගොවියට රුපියල් 60ක් දෙන්න ගොවියව කෙලින් කරන්න මිනිස්සුන්ට රුපියල් 110ට හාල් කන්න කියලා. හැබැයි දැන් ඒක ගැන කතා කරන්නේ නැතුව මේ මෙතුමා කිව්වා වගේ ආනයනය කරලා මේකට උත්තර නැහැ. හරිද? එතකොට සහල් තියෙනවා නම් සහල් හංගගෙන ඉන්නවා නම් මේ රටේ එක දවසෙන් මේ මහා ව්‍යාපාර ජනසතු කරපු රටක් මේක. එහෙමනම් මේ එහෙම ඉන්නවා නම් වෙලොන්දු හරි කවුරු හරි එහෙම තියාගෙන ඉන්නවා නම් ඒවා මේ ඉතිහාසයේ ගබඩා කඩලා මේ මිනිස්සුන්ට කන්න දුන්න රජවරු සිටා. ඒක නිසා ඒක නොකළ හැකි දෙයක් නෙමෙයි. ඒක නිසා අවසර දෙන්න බොහෝ කෙනෙක් ඉන්නවා දුරකථනයේ බොහෝ වෙලා. අපි යන්නේ කහපත්තෙන් ජයරත්න මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ අයබෝන්. අයබෝන් ජයරත්න මහත්මයා. අයබෝන්. ඔව්. මේ කතා කරන්නේ කහපත්තෙන්. ඔව්. දැන් ලක්ෂණයි ගොම වැඩගත්. ඒ නබිනේ යන්නේ ලංකාවේ මේ කොරෝනා සංකටය ගැන දේශීය වෛද්‍යවරු ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. මේ ඒකට අපේ දේශීය වෛද්‍යවරු කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට දාලා තියෙනවා. ඔව්. දැන් ඒ ගැන අපේ දේශපාලනේ කතා කරන්නේ නැහැ. ඒ ඉන්න කෙනෙක් කතා කරන්නේ නැහැ. අස්වාන්නේ මේ දේශීය වෛද්‍ය අන්තිම අර ඉන්න කොමදාරිතුමාවත් කතා කරන්නේ. ඒ කියන්නේ අපේ මේ දේශීය විදකම කිසිම දෙයක් නැද්ද මේකට කරන්නේ.
ඕ මතනේ ඔබතුමාගේ ප්‍රශ්නය පැහැදිලි දැන් ජනතාව බලාපොරොත්තු වෙන මේ දේශීයත්වය සහ සියලු දේවල් අපේක්ෂා වෙන්නේ මේ ආණ්ඩුව බලයට ගේන්න. දැන් ඒ ජනතාවගේ තම තම අභිලාෂයන් ඉටු නොවනකොට දැන් ආපහු මිනිස්සු කේන්ද්‍රයට කතා කරනවා. කතා කරලා කියනවා මේ තමන්ගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ කියලා. සුමිත් මහත්තයා මගේ ප්‍රශ්නේ ඒකයි. දැන් අපි හැමදාම මේ ගැටලුවත් එක්කනේ ජීවත් වුනේ. අපි කතා කරේ නිදාගත්තේ හුස්ම ගත්තේ මේ ප්‍රශ්නත් එක්ක. හැබැයි අපි මේ ප්‍රශ්න වලින් ගැලවීමට මහා බලවේගයක් හැට තමයි මේ නව රජයේ නව ආණ්ඩුව බලයට පත් කරන්නේ. ඒතකොට දැන් මෙතනින් පස්සේ අනාගත දේශපාලනය කොහෙට යනවද කියන එක ඇතුලේ අපිට හොයන්න තියෙන්නේ මේ ලෝක බලවතුන්ගේ ඒ භූදේශපාලනික සහ ගෝලීය දේශපාලනික තත්ත්වයන් ඇතුළේ නම් අපි යන්නේ. අයියා අපි මේක වෙනස් කරන්නේ. නෑ ඒක තමයි. ඒක හින්දාම තමයි මේක වෙනස් කරන්නේ. දැන් අර මහත්මයා මොකද කිව්වේ? දේශීය වෙදකමක් තියෙන උත්තර වලට කිසිම තැනක් නෑ. අපි මේකන මෙතනත් කතා කරලා තියෙනවා. මෙම කොවිඩ් වසංගතය කියන එක මෙම අර්ථ ක්‍රමය තුල නිෂ්පාදනයක්. මෙම වෙළඳපොළ අවශ්‍යතාවය සඳහා කරපු නිෂ්පාදනය. එතකොට ඒකට මේ ගමේ වෙද මහත්තයගේ දෙන කසායක් හරි මේ පැණියක් හරි මොකක් හරි ඒකින් මේක ගොඩ දානවා නම් අර ගොල්ලන්ගේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැහනේ. ඒගොල්ලොන්ට මේ ඕනේ මේ අවසානයේදී එන්නත් හදලා වෙලා එන්නත් අනිවාර්ය කරලා එන්නත් પાස්පෝර්ට් එකටත් යන්නත් ඒක හදාගෙන සෑම රටක්ම එකට යටත් කරනකම් මේක අපි බීතියෙන් යටත් කරලා තියෙනවා. ඒක සඳහා මේ පැණියක් කසායක් අපේ මිනිස්සෙක් හදලා දෙලා මේ කැහැ හිම්බිරිසා හොඳ කරන්න පුළුවන් විදියට තරම් සරල ලෙඩක් හොඳ කරන්න හදනකොට නෑ ඒක එහෙම නෙවෙයි මේක මාරාන්තිකයි කියලා පෙන්නලා අපේ වැක්සින් එකම ගන්න ඕනයි කියලා කියනකම් මෙතෙන්ට ගෙනියනකම් මේගොල්ලෝ මේක නවත්තන්නේ නෑ. ඒක නිසා අපි දැනගන්න ඕන ජනතාව දැනගන්න ඕන මේක එහෙම නෙමෙයි අපිට මේක ඕන කියලා කියන්න. දැන් උදාහරණයක් කියලා ගත්තොත් අපේ ආණ්ඩුව වල හිටපු අයත් මුලදී තිබුණා මේකට යම්සි විදියකට මේ මැදිහත් වීම. හැබැයි දැන් ඒක යට ගිහිල්ලා. ඒකට ඒ මුදල් වියදම් කරන වැක්සින් ආයෝජන නතර ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගන්න සමාගම් විශාල වශයෙන් ඒක පිටිපස්සේ ඉන්නවා. ඒතර ඒක නිසා මේක ලෙඩක් නෙමෙයි. මම ඕනම ඉස්සරහා ඕන කෙනෙකුට මේක ලෙඩක් නෙමෙයි. මේක බිය ගැන්වීම මේක පොඩි සුළු ලෙඩක්. මීට වැඩිය ලෙඩල් වලින් ලෙඩ 11ක් ලෝකේ තියෙනවා. මීට වැඩිය මිනිස්සු මැරෙනවා. හાર્ට් ඇටැක් වලින් මීට වැඩිය මැරෙනවා. පාරේ හැප්පිලා ඊට වැඩිය මැරෙනවා. හරිද? පාරේ හරියට යන්න ගන්නවා නම් මීට වැඩිය මරණ අඩු වෙනවා මේ රටේ. හරිද? ඒතර අවරේජ් ලංකාවේ 7 දෙනෙක් මැරෙනවා මේ සාමාන්‍ය වශයෙන් වාහන වල හැප්පිලා මේ ඇක්සිඩන්ට් වල. මේක එහෙම නෑ තවමත්. මම මේකෙන් කියන්නේ මේක මේ මැරෙන්නේ නැහැ කියලා. මැරෙනවා. ඒක මැරෙන්න හේතු සාධක මුලදී ඔයගොල්ලෝ බලන්න මේක මුලදී එනකොට මැරෙනකොට කිව්වේ මුළු ලෝකෙටම අර ඔක්සිජන් සප්ලයි කරන මේ ඒවා ඕනයි කියලා වෙන්ටිලේටර්ස් ඕනයි කියලා. අද වෙන්ටිලේටර්ස් වල දාන්නේ නැහැ. ඒ කියන්නේ මේ රෝගේ මොකද්ද කියලා මිනිස්සු දන්නේ නැහැ මේකට මුලදී වෙදකම් කරන්න යනකොට. ලංකාවේ ඉස්සල්ලාම ඩෙන්ගු හැදුනාම ඩෙන්ගු වල වැඩිපුර මැරෙන්නේ වැඩිපුර සේලයින් දීලා. අද එහෙම සේලයින් දෙන්නේ නැතිද ඩෙන්ගු වලට එහෙම මැරෙන්නේ නැහැ. ඩෙන්ගු පාලනය කරන්න දැන් දොස්තර මහතුරු ඉගෙනගෙන තියෙනවා ඒගොල්ලන්ගේ අත්දැකීම් වලින්. මේ රෝගයත් එහෙම තමයි. මේ රෝගේ හදවු මිනිස්සු දන්නවා කොහොමද කියලා. ඉන්දියාවෙන් අපිට වැක්සින් එකකට මෝඩි මහත්තයා මාස 3කට පස්සේ තමයි මේ සති දෙකකට ඉස්සෙල්ලා තමයි වැක්සින් එක ගත්තේ. ඒත් අපිට උපු වැක්සින් එක නෙමෙයි. අපිට උපු වැක්සින් එක නෙමෙයි. අපි දන්නේ නැහැ මේ වැක්සින් එක ගහගත්තා. ඇයි මාස 3ක් වෙනකන් හිටියේ? ඉස්සෙල්ලාම ගහලා පෙන්නන්න මගේ රටේ එක ගහලා පෙන්නන්න කියලා. ඉතින් මෙව්වා මේ වෙළඳපොළ ව්‍යාපාර. මට සමාවෙන්න දැන් මේ අපි මරවුගුලක දින්නේ කොතන දින්නේ කියලා අපි තාම දන්නේ නැහැ. මහාචාර්යතුමනි දැන් මේ ගැටලුවෙන් එළියට යෑමට විසඳුම හේව්වේ නැත්නම් රටක් ජාතියක් කොතෙන්ද ගෙනියන්නේ? කාගේ පිටේ වහලාද කාගේ කුණ කකාද අපි යන්නේ දන්නේ නැහැ. අපි විසඳුම් හොයමු 066 22 83 66 69. අපි යන්නේ හොරණට. ජයශ්‍රී මහත්මයා ඔබ අපිට සම්බන්ධ වෙන්නේ ආයිබෝන් අපිට. ආයිබෝන් මැතිතුමන්ලා ඔබතුමන්ලා සියලු දෙනාටම සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා. මට අදහසක් හැටියට කියන්න තියෙන්නේ දැන් මේ වනය සම්බන්ධ ප්‍රශ්නයක් කියන ස්වභාව ධර්මයේ පිළිබඳව දැන් ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරයි කියලා ගියාම ගම්වල කැලේ හේම් ගොවිතැන් කරන කිතුල් මදින මිනිස්සු කියනවා අපිට මේවා දෙන්න කියලා. එතකොට ජනාධිපතිතුමා කියනවා නියෝගයක් දෙනවා මේක දෙන්න මිනිස්සුන්ට කියලා. දැනට ලංකාවේ වනය තියෙන 20%යි. මේක 80%ක් තිබිච්ච රටක් වනය. දැන් අද ලෝකේ පුරාම මේ වනයට මුල් තැන නොදීමේ විපාක නවසීලාන්තයේ සමාවෙන්න ලෝකේ පුරාම ස්වභාවික විපත් ඇතිවීමේ බල විපාක අපි මේ දකිමින් සිටිනවා. මේ මිනිස්සු 100ක් 200ක් මේ කරන කටයුත්තට අවසර දෙන්න කියලා
ඒ මිනිස්සුන්ට පර්චේස් ගානක් දීලා ඒක මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එළවටත් නැති මෙලවටත් නැති මේ රටේ මිනිස්සුන්ගේ මොළ සූරගෙන කන ධනය සූරගෙන කන විවසායකයන්ට ඒකත් පපුවක් නැති ධර්මයක් නැති මිනිස්සුන්ට හෙක්ටයාර් ගණන් දීලා මේ ඔක්සිජන් නැති කරන තැනට දැන් ගමගේ මහත්තයා රාවණෑල්ලේ උඩට ස්කොට්ලන්තේ මිනිස්සු එනවා බලන්න හැමදාම දුම්රියේ යනකොට ඒගොල්ලෝ එනවා සංචාරය සඳහා රාවණෑල්ලේ උඩට මොකද ලෝකේ පිරිසුදුම ඔක්සිජන් තියෙන එතනලු අපි දන්නෙත් නැහැ අපිට පාඩමකින් උගන්වන්නෙත් නැහැ කවුරුත් කියලා දීලත් නැහැ මම ඉගෙන ගත්තේ විදේශිකයෙක්ගෙන් ස්කොට්ලන්තේ එයා තමයි මට කිව්වේ රාවණෑල්ලේ උඩ ඔක්සිජන් තියෙනවා කියලා මම ඊට පස්සේ මගේ දරුවොත් එක්ක ගිහිල්ලා බැලුවා ඔතන දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ගමගේ මහත්තයා මේ රටේ දැන් ඔතන විද්වත් මණ්ඩලයේ මහාචාර්යතුමා කිව්ව හොඳ ප්‍රවේශයක් ගත්තා. එතුමා කිව්ව පැහැදිලිව නිරවුල්ව එතුමා කිව්ව ලංකාවේ ආර්ථිකය කාන්තාවන්ගෙන් තමයි ගෙනියන්නේ කියලා. ඇඟලුම් කර්මාන්තේ, තේ කර්මාන්තේ මේ ආදි වශයෙන්. අපේ ශබ්දකෝෂයේ තියෙනවා ගමගේ මහත්තයා කාන්තාවෝ විකුණගෙන කන අයට කියන වචනයක්. ඒක මහාචාර්යතුමා කියයි. මට ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන්න බෑ ඒ වචනේ. කාන්තාවෝ විකුණගෙන කන රාජ්‍යයකට පැවැත්මක් නැහැ. මගේ අම්මගේ බුරිය මම දැකලා නැහැ. කවදාවත්. අම්මා අවුරුදු 80ක් ඉඳලා නැති බුරිය. අද අම්මලා ප්‍රසිද්ධිය ලෝකෙටම බුරිය පෙන්නගෙන යනවා ලංකාවේ. ලංකාවේ කාන්තාව. අද ඒකේ ප්‍රතිවිපාක අපි භුක්ති විඳිනවා. දෙල්ල නැතුව කඳ විතරක් පෙට්ටියේනවා. අද ප්‍රතිලාභ එනවා. පාලකයෝ මෙන්න මේවා හිතන්න බැරි පාලකයන්ගෙන් අපිට හම්බ වෙන අන්තිම ප්‍රතිලාභය තමයි ප්‍රතිලාභයේ කරා තමයි මේ අපි යන්නේ. මේ සාල් මාෆියාව ගැන කතා කරනවා. මේ 3-4 දෙනෙක් නම් මේක කරන්නේ. එහෙමනම් මේක නවත්තන්න බැරි නම් අපිට අනිවාර්යයෙන්ම සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිහෙකුට තේරෙනවා මේගොල්ලෝ ඊටාම දැඩි කොමිස් මුදලක් දීලා තමයි මේගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නේ. රාජ්‍ය මේ 4 දෙනා 5 දෙනා ගැනද සතුටු වෙන්න ඕන රටවැසියා ගැනද? රටවැසියානේ ඡන්දයෙන් පත් කරගන්නේ පාලකයන්ව. ඇයි රජයට බැරි ඒ මිනිස්සු ගැන දැඩි තීරණයක් ගන්න අපේ මිනිස්සු ගැන? පැහැදිලි. අපිට එච්චරයි කියන්න තියෙන්නේ. මට ඔය මේ අපි සුමිත් මහත්මයාටයි මහාචාර්ය මැතිතුමාටයි ඔබතුමාටයි ගොඩාක් පිං මේ වගේ කාලයක තිම මාධ්‍යයක කතා කරන්නට මාතෘකාවක් කතා කිරීම සම්බන්ධව බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. බොහොම ස්තුතියි ඔබතුමා නවත්වපු එක තැනක් හරිම ආකර්ශනීයයි. මේ අපි ලංකාවේ ඇතුමුන්ට කුඩාම සංඛ්‍යාව මොකද්ද ලොකු සංඛ්‍යාව මොකද්ද කියලා තේරුම් ගන්න බැරිව අපි දැකුවා පහුගිය කාලේ 69 ලක්ෂයක ජනතා බලාපොරොත්තුවද ලොකු එහෙම නැත්නම් 2-3 කියන සංඛ්‍යාවද විශාල කියලා. හිතමු හැබැයි අපේ විවේචන අපේ ව්‍යායාමය මේ මිනිසුන් බලයට ගෙනීම පහු කරමින් ඊට වඩා දියුණු දේශපාලනික සබුද්ධික සවිඥානික පරපුරක් නැත්තම් කුඩා මිනිසාගේ සිට මහා මිනිසුන් නිර්මාණය කිරීමේ සලස්මක්ද මේ කතා කරන්නේ. අපි බලමු තිරසර විදිහට රට හදන්නේ කොහොමද කියලා. අපි යනවා නින්නාද සජීවී සංවාදයේ දෙවනි විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. බොහෝ දෙනෙක් අපට ඇමතුම් ලබා දෙනවා. ස්තුතියි. හැබැයි සංවාදයේ දිශාව වැදගත් අපිට. ඊටාම සාරවත් කතාබහක් වෙයි වැදගත් වෙන්නේ දියුණු දේශපාලන සංවාදයක් ඇතුලේ තමයි දියුණු දේශපාලනිකව පරිණත වෙච්ච රාජ්‍යයන් ආණ්ඩු හදන්න පුළුවන් වෙන්නේ. ඒතකොට අපේ සංවාදයේ දුප්පත් නම් අපි හදන ආණ්ඩු දුර්වල සහ දුප්පත් වන්න පුළුවන්. ඒ නිසා අපිට වැරදුනාද කියලා ප්‍රශ්නයක් තියෙනවා කොහේ හරි තැන්වල. නමුත් අපිට ජනතාවට ඔබට මට මේ රටෙන් මේ දේශපාලන ප්‍රශ්නයෙන් පැන යන්නට බෑ. ප්‍රශ්න අපිත් එක්කමයි තියෙන්නේ. ඒවා ගෙන් ගැලවීමේ මාවත හොයන්න වෙන්නේ මේ යුගයේ මේ දේශපාලන සටන් ව්‍යාපාර වලින් අපි හැමදෙනාට. මේ නිසා එක මහ පොදු මහ ජන වගකීමක් 066 22 83 668 609 ඔබේ අත්‍යවශ්‍ය ප්‍රශ්න දෙකකට ලබා දෙමින් මහාචාර්යතුමනි මම එනවා ඔබ ළඟට. දැන් මේ රටක ජනතාවට බෑ මේ රටේ ප්‍රතිපත්ති හදන්න, විදේශ ප්‍රතිපත්තිය හදන්න බෑ, ආනයන අපනයන ප්‍රතිපත්තිය හදන්න බෑ. ජනතාව කරන්නේ ඡන්දෙ දෙන එක, තමන්ගේ අපේක්ෂාව ජයග්‍රහණය කරන, දේශපාලන මතය දිනවන එක. හැබැයි මේ මෑත ඉතිහාසයේ මත ගණනාවක් දිනවලා තියෙනවා, පුද්ගලයෝ ගණනාවක් දිනවලා තියෙනවා. අපිට මොකද වුනේ ඇත්තටම? මම කතාව පෙළගස්සමින් ආවේ අපි නවයටත්විතවාදයේ යටත්විතවාදී යුගය අවසන් කරලා නවයටත්විත යුගයකට ආවා. නවයටත්විතවාදී යුගයේ අහෝසි කළ ස්වදේශික රාජ්‍ය නිර්මාණය කරනකොට
ඒකට ගැලපෙන ආර්ථික ව්‍යුහයක් සමාජ ව්‍යුහයක් නිර්මාණය කරගන්න ඕන. ඒ නිර්මාණය කර ගැනීමේදී දේශීය දැක්මක් සහිත නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන්න ඕන. නිෂ්පාදන සේවා කටයුත්තක් ආරම්භ කරන්න ඕන. දැන් මෙතුමාලා කතා කරපු තව පුංචි ප්‍රශ්න වර්ගයක් තියෙනනේ. මෙතන බොහෝ කතා කරපු මහතුරු ඇහුවා ඉඩ මේ කැලේ කැලේ විනාශ වෙනවා. කැලේ කපනවා කියනවා ඊළඟට බඩු මිල වැඩි වෙනවා, පොල් මිල වැඩි වෙනවා, හාල් මිල වැඩි වෙනවා, එළවලු මිල වැඩි වෙනවා, සහල් ආහාරවල මිල වැඩි වෙනවා. මේක පිටිපස්සේ තියෙන අපේ දේශපාලන කතිකාවට කොහොමද මේක ගලපන්නේ කියලා අරන් බලන්න. රට පුංචි රටේ වනාන්තර භූමියක් 35-40ක තිබුණා. අද වෙනකොට මේක කපාගෙන යනවා. ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණාද? ඉඩම් ප්‍රතිපත්තියක් තිබුණා නම් අපේ පොල් ඉඩම් වල පොල් ওই විදිහට ඉවබ්බාගෙනද කඩන්න දෙනවද? පොල් ත්‍රිකෝණයට අද වෙලා තියෙන්නේ මොකද්ද? මේ පොල් ත්‍රිකෝණේ කඩාකප්පල් කිරීම, ඒව මැද ව්‍යාපාරිකයන්ට නිවාස හදන්න දීම, වෙන ව්‍යාපාර පටන් ගැනීමට අවස්ථාව ලබා දීම, බහුජාතික සමාගම් වලට බදු දීම, අපට ඉඩම් ප්‍රතිපත්තියක් තිබුණා නම් අපට පොල් වගාව මේ විදිහට කඩා වැටෙන්නේ නැහැ. අද පොල් මිල වැඩිවීමට බලපාපු එක කාරණාවක් තමයි අපේ ඉඩම් ප්‍රතිපත්තිය අහෝසි වෙලා පොල් ඉඩම් ප්‍රමාණය අඩු වෙන්න පටන් අරන් තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. අපේ දේශීය කෘෂිකර්මාන්ත අපේ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටුනහම අපි හැමදේම මෙරටට ගෙන්නන්න ඕන. උදාහරණයක් විදිහට මෙරටේ ටයර් හදන්න නැත්නම් ටයර් ගේන්න ඕන. මෙරටට කඩදාසි හදන්න නැත්නම් කඩදාසි ගේන්න. විනිමය සම්පත අහෝසි වෙනවා. ඊට පස්සේ අපි රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් වැඩනකොට අපි ආර්ථිකයේ උච්චාවචනයට පත් වෙනවා. අද අපි ඩොලර් එක මිල පාත වැටෙන්නේ අපි නිෂ්පාදනයක් නැති නිසා. අපි ආනයනය කරනවා අපනයනය කරන්නේ නැහැ. අපේ ආනයන අපනයන අසමතුලිත භාවයක් හේතු කොටගෙන ජාත්‍යන්තර වෙළඳපොලේ අපේ ඩොලර් එක රුපියල් මිල පාත වැටෙන්න පටන් ගන්නවා. රුපියල් මිල පාත වැටෙන්න පටන් ගන්න අපි වැඩි මිලක් ගෙවලා බඩු ගේනවා. පිටරටින් බඩු වැඩි ගාණක් ගෙනාව මේ රට ලාභයට බඩු දෙන්න බෑ. පරිප්පු ගිය අවුරුද්දේ ගිය මාසෙ දුන්න ගානට වඩා මේ මාසෙ එනකොට පඩි දැන් අද කියනකොට ගෑස් මිල වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. මේක අවුරුද්ද දක්වා නවත්තනවා කියලා තමයි දැන් කියලා තියෙන්නේ. මේ තත්ත්වේ එන්න වැඩි අපිට ජාතික ආර්ථික දැක්මක් නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ සුළු ව්‍යාපාරිකයින්ට නැගෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් සරල උදාහරණයක් මම කියන්නම්. මේක මම සමහර තැන්වල මම පාවිච්චි කරනවා. අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගෙවල් වල අම්මලා මිරිකලා ආක දාන පොල් කුඩු අපි අවුවේ වේලලා පස්සේ විකුණනවා. ඒ විකුණන පොල් කුඩු අරගෙන තෙල් සහ මේද සංස්ථාවට ගන්නවා. ලංකාවේ තෙල් සහ මේද සංස්ථාව තමයි ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කළේ. ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බඩ ඉරිඟු මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගෙන් තමයි ගත්තේ. ඒ නිසා ඒ හැමෝටම මුදල් බෙදලා ගියා. මේ ත්‍රිපෝෂ ෆැක්ටරිය තෙල් සහ මේද සංස්ථාව පෞද්ගලික අංශයට දුන්නා. විදේශික ව්‍යාපාරිකයට වික්කා. ඊට පස්සේ අපේ අර සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගෙන් මිලදී ගත්තේ නැහැ. මහා පරිමාණ පිටරටින් බඩිරිඟු ගෙනාවා. තවත් මහා බඩිරිඟු වගා කරන්න පටන් ගත්තා. පොල් අර අපේ පුංචි මිනිස්සු අපි එකතු කර පාසල් යන කාලේ එකතු කරපු පොල් කුඩු එකතු කරලා වේලලා දුන්න එක නැති වෙන්න පටන් ගත්තා. මේවා හරහා උනේ සාමාන්‍ය පන්තියට බහුතර සාමාන්‍ය ජනතාවට ආදායම් බෙදියා. මහා ව්‍යාපාර ගොඩනගෙනකොට අපි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගන්නවා. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද අපිට දැන් ලොකු දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? බඩිරිඟු වගා කරන්න විවිධ කම්පැනි වලට ඉඩම් ලක්ෂ ගණන් දෙන්න පටන් අරගෙන. ඉඩම් ලක්ෂ ගණන් දෙන්න පටන් ගත්තාම අර ගොවීන් වගා කරන භූමිය අහිමි වෙන්න පටන් අරන්. රඹකැන් ඔය ප්‍රශ්නේ කියලා අද මතුවලා තියෙන ප්‍රශ්නේ පිටිපස්සේ තියෙන මේ කතන්දරේ. හරි. මේ අපි අද කතා කරන මේ දේශපාලනයයි ජාතික ව්‍යාපාරයයි ජාතිකත්වයයි දේශික ව්‍යාපාරයයි ජාතික නිෂ්පාදන ක්‍රමයයි එක ප්‍රශ්නයක මූල විසිරුණු ස්වභාවයක් මේ අපි දකින්නේ. මේ කතා මට නැවත ඇමතුමට යන්න අවස්ථාව දෙන්න මහජනතුමනි. දැන් මේ වෙලාවේ අපි යන්නේ කෝට්ටේට. කෝට්ටෙන් වනිගසේකර මහත්මයා තමයි අපිට සම්බන්ධ වෙන්නේ. අයබන ඔබට. ආයිබෝවන්. ඔව් ඔබතුමායි ගැටලු ඉදිරිපත් කරන්න. මගේ ගැටලුව කියන්න තියෙන්නේ මේ ජයවර්ධන 1977 දී ගෙනාපු වැරදි ව්‍යවස්ථාව නිසා ජනාධිපති ධූරයට කිසිම වගකීමක් නැහැ. කිසිම කෙනෙක්ට එතුමා කරන කිසිම දෙයකට එතුමාට කිසිම නඩුවකුත් නැහැ. තාමත් ඒ ක්‍රමෙමයි. අනිත් එක මට කියන්න තියෙන්නේ මේ රටේ ජනාධිපති මහලු මඩමක් හදලා තිනවා. මේකට අපි තමයි වියදම් කරන්න ඕනේ. අහිංසක ජනතාවට මේ අයට
ගොඩාක් මේ සල්ලි වියදම් කරන්න වෙලා තියෙනවා මේ අයව නඩත්තු කරන්න. ඉතින් මේක මම ඉල්ලා සිටිනවා මේක ව්‍යවස්ථාවෙම මේ ක්‍රමවේදී අයින් කරන්න කියලා. මොකද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්නවා ටොරින්ටන් එකේ. එයාට රොස්මිත් ප්ලේස් එකේ ගෙයක් තියෙද්දි එයා තනි කර සැප විනකට ජීවත් වෙනවා ඒකේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් කොහොමත් එතුමා ජනාධිපති අගමැති වෙලා ඉන්නවා. නමුත් සිරිසේන මහත්මයා අනිත් එකෙන් එයා කොළඹ හතට වෙලා සුකෝයි භෝගේ එයා ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ ක්‍රම මේ අහිංසක ජනතාව තමයි මේ වලට වියදම් කරන්න වෙලා තියෙන්නේ. මේක ජාතික අපරාධයක්. මේ ජනාධිපති ක්‍රමවේදිය මේ මහලු මඩම වහන ජනතාවට මේ සම්පූර්ණ මේ සහනය ජනතාවට දෙන්න. ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ගෙවල් වලට වෙලා ඉන්න කියලා. ඒක හරි වැරදක් මේ කරන දේ. මේ බදු මුදල් ගෙවන ජනතාව මේ සීන්තිකෙන් පාන් පිටිකෙන් හැම දෙයකින් අපි ගෙවන්නේ. ඉතින් ඒගොල්ලන් විශ්‍රාමයක් ගන්නවා. ඒගොල්ලන් කරන දේ සියලු දෙයක්ම ඒගොල්ලන් සැප සම්පත් විඳිනවා. අනිත් එක පෙන්ෂන් ගිහිල්ලත් ඒගොල්ලන්ව නඩත්තු කරන්න ඕනේ. මොකද්ද මේ විකාරය? මේ ජනතාව ලැජ්ජ නැද්ද මේ ජනතාවගේ අහිංසක ජනතාවගේ මේ මුදල් කොහොම ජීවත් වෙන්නේ? මේ ක්‍රමය ලංකාවේ අයින් කරන්න. මේ ලංකාවේ 1977 ආවට පස්සේ මේ ලංකාව විනාශ කරලා තියෙන ජයත්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා තාමත් ඒ ක්‍රමය තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ ගෝඨාභය මහත්මයාටත් ඒ වගේ ක්‍රමවේදයක් ලංකාවේ ඇති වෙයි. ඉතින් ඕම යුගයකට ගියාම අපේ ගෙවලුත් දෙන්න වෙනවා. ජනාධිපති ගොල්ලන්ට මේ ඒ කියන්නේ එන්න ඔක්කොමට මහණු මනෝ වගේ යන මේ ක්‍රමවේදයට ඔක්කොම නඩත්තු කරන්න වෙලා තින්නේ අපිට. ඒකට ආරක්ෂක සේවය දෙන්න ඕනේ, කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට ඔබතුමාගේ ගැටලුව සහ සමහරවිට මේ සංවේදනාව ඔබගේ ඒ ඇත්ත හැඟීමක් මේ දේශපාලනය පිළිබඳ අපිට තියෙන මොන වගේ හැඟීමක්ද කියන කාරණයෙන් ඔබතුමායි කතා කරන්නේ සත්‍ය අපි පිළිගන්නවා. ඒ නිසා ඔබ අවස්ථාව දෙන්නේ මේක මහජන වේදිකාවක්. මේ සංවාදය අපි දියුණු කරන්න ඕනේ. අපිට දැන් වැටහෙනවා බොහෝ දේවල්. දැන් සුමිත් මහත්මයා දැන් මේ කතාවේදී මේක තමයි ජනතාවගේ හඬ ඇත්තටම. දැන් අපි රටක අපි ඓතිහාසිකව කරලා තියෙන රට අනාගතයට ගෙන යන්න කියලා අපි පුද්ගලයෝ ගෙනල්ලා දානවා. පුද්ගලයෝ මාරු කරනවා. ආපහු අපි හේන් කුඹුර වලට ගිහිල්ලා අපේ වැඩ කරගෙන ඉන්නවා. ආපහු මිනිසුන්ට ජනතාවට සහන නැහැ කිව්වම ආයෙ කලබල වෙනවා. ඇයි මේ දේශපාලන මේ අපි දේශපාලන කරන ක්‍රමේ වැරද්දක්ද මේක? නෑ මේ ඇත්තටම මේ දේශපාලන කරණය තුළ දැන් අද ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුළ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමවේදය තුළ අද සමස්ත පද්ධතියම අකර්මණ්‍ය වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවකයා කියන පුද්ගලයා කනගාටුයි කියන්නේ සමස්තය නෙමෙයි හොඳ අය ඉන්න හින්දා තමයි මෙච්චරත් ඉතුරුලා තියෙන්නේ යම් 10% 15ක් හොඳ අය ඉන්න හින්දා ඊටාත්ම මේ මේ තමන්ගේ රාජකාරිය නොකරන ඇඟ බේරා ගන්න සහ බඩ වඩා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙන හැම තැනම හුඟක් ඉඳලා තමයි තියෙන්නේ. අද උදාහරණයක් කියලා ගත්තොත් මම දන්නේ එක එක්තරා දෙපාර්තමේන්තුවක තියෙනවා මේ උසස් වීම් දෙන්න අවුරුදු 8ක් තිස්සේ try කරනවා. දැන් 1970 දශකයේදී සහ 56 විප්ලවය කළ අවුරුදු 3කින් තමයි මහා ප්‍රමාණයක් ඔච්චර වැඩ කරලා තියෙන්නේ. 70 දශකයේදී 73 වෙනකොට ඔය කර්මාන්තශාලා සියල්ල දාලා මේ ජනසතු කරණයව කරලා වෙලා ඉඩම් සතු කරණයව කරලා සියලු දේවල් කරලා තියෙන්නේ මේ කුඩා ප්‍රමාණයක් හිටපු පාලකයෝ සහ පාලකයෝ පිටිපස හිටපු නිලධාරි ප්‍රමාණය ඉතාමත්ම කාර්යක්ෂම සහ දක්ෂ ලෙස වගකීම් තමන්ගේ කරට අරගෙන වැඩ කරනවා. අද අපි තෝ ජනාධිපතිතුමාට යම්කිසි දෙයක් කිව්වනම් ඔහුට ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවා සමහර තැන්වල කිව්වා ඒකේ මේ වල්බූරු ප්‍රජාතන්ත්‍රවාදය ඕනට ඉහවහ ගිහිල්ලා තියෙන්නේ. මම විශ්වාස කරනවා දැන් මට යම් දෙයක් අහන්න ඉඩ දෙන්න දැන් උදාහරණයකට ජනාධිපතිතුමා නිතර කියපු කාරණයක් තමයි ඔබ ඔබේ වගකීම ඉටු කරන්නේ මම මගේ වගකීම ඉටු කරන්නම් කියලා. දැන් ඒකට දැන් ජනතාව ඉටු කරානේ. ආපහු අවශ්‍ය බලයක් දුන්නානේ. අවශ්‍ය වෙනස්කම් වලට බලයක් දුන්නානේ. දැන් කෙනෙකුට වෙනස්කම් කිරීමට අවශ්‍ය බලයක් තියලා ඒකත් දුන්නායින් පස්සේ වෙනස් කරන්න බැයි නම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? ඒතකොට දැන් අපිට මේ එතුමාව ගලවන්න පුළුවන්ද මේ සමහර කාරණාවලින්? නෑ හැම එකම ගලවන්න බෑ. හරිද? යම් කිසි ප්‍රමාණයක්. හැබැයි මේ තියෙන දේශපාලන වටපිටාව සහ මේ තියෙන පක්ෂ දේශපාලනයේ තෙරපුම සහ පුද්ගලාභිවාදනය සඳහා මිනිසුන්ගේ තියෙන තරඟය සහ මේ නිලධාරිවාදය තුළ තියෙන ක්‍රියාපටිපාටින් නිසා බොහෝ දේවල් කෙරෙන්නේ නැහැ. ඒවා කැරකි තියෙනවා ඇරෙන්න. ඒක සඳහා දැන් යම් කිසි දෙයක් වෙනස් කරන්න කිව්වො. දැන් උදාහරණයක් කියලා ගත්තොත් ලංකාවේ විවාහ පිළිබඳ එක නීතියක් ගේන්න කටයුතු කරද්දී
අවුරුදු 18ට අඩු අය බඳින්න බෑ එහෙම නැත්තම් කියලා කතා කරලා එක නීතියක් ගේන්න හදද්දී ඒ ප්‍රශ්නේ යනවා ජාත්‍යන්තර වශයෙන් හිටන්. ඒ සඳහා ලොබි කරන කට්ටිය මේ රට තුලත් ඉන්නවා පිටරටත් ඉන්නවා. එතකොට දැන් අපි හිතමුකෝ මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල මම මේ කියන්නේ එක ඒවල් මේ බැඳිලා තියෙන මද්‍රසා පාසල් පාකිස්තානයේ කියන මේ රට ඒ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් රටක තහනම් කරලා තියෙද්දි ලංකාවේ එක තහනම් කරන්න ලෑස්ති වෙනකොට ඒක ජීනිවා වලට යනකම් යනවා. ඒතර මේවා මේ එක තැනක විතර නෙවෙයි මම කියන්නේ මේ ඉස්සර වගේ ඍජු තීන්දුව ගත්තේ නැහැ. අපි හැම කෙනාට බැඳිලා අරයා බය වෙයි. මෙයා බය වෙයි. අරයාව තරහ වෙයි. නෑ ඒ කවුරුත් තරහ නෙවෙයි අපිට මැද තීන්දුවක මෙතුමා ඉස්සලා කිව්වා වගේ නිවැරදි ප්‍රතිපත්ති අපි ගන්න තුනා. කිසිම දෙයකට අපිට දැන් උදාහරණ කරනවා ඉන්දියන් සාගරයේ දැන් ක්වාඩ් කියලා දැන් ඉන්දියන් සාගරේ නැවත යුද කලාපයක් බවට පත් වෙලා. හැබැයි 1976 ඉන්දියන් සාගරයේ යුද මුක්ත කලාපයක් සහ ඉන්දියන් සාගර සාම කලාපයක් කියලා ගහන්න එක්සත් ජාතික සංවිධානයේ අත්සන් කරලා තියෙනවා. ඒකට ඉන්දියාව අත්සන් කරලා තියෙනවා. ඒක ලංකාව මැදිහත් වෙලා තියෙනවා. සුවිත් මහත්මයා මේ අපි ගත්තොත් එහෙම මේ දේශපාලන තත්ත්වයන් ගෝලීය දේශපාලනයට නතුවීම ගෝලීය බලාර්ගලයට මැදිවීම වගේ කාරණා එහි තිබුණු වාස්තවික තත්ත්වයන් දේශපාලනික වශයෙන් තිබුණු තත්ත්වයන්. හැබැයි නමුත් දැන් ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂා වුණේ ඒක නෙවෙයිනේ. මිනිස්සු තේරුම් ගත්තනේ ඒ ගෝලීයකරණය ඉස්සරහ නොනැමෙන හිසක්. ජාතික වශයෙන් ස්ථාවර දැඩි ප්‍රතිපත්ති සමහරලාට සංවාදය ඇතුළේ ඇති වුණා සමාජය ඇතුළේ ඒක තමයි මහාචාර්යතුමනි දැන් මේ ගැටලුවේදී අපිට පලා යන්න බෑනේ. මේක බිමේ තියෙන ප්‍රශ්නය දැන් මේ මොහොතේ අපේ දේශපාලන මහජනතාව මැතිවරණයේදී 2015 2019 දෙකේදීම මිනිස්සු හිතුවා ලොකු සමාජ වෙනසක් සඳහා වූ අවකාශයක් ලබා දෙනවා. විශාල ප්‍රාර්ථනයක්. මදුලේ හාමුදුරුවෝ එදා නායකත්වය දුන්නේ ලොකු වෙනසක් කරන්න තමයි ඒ නායකත්වේ. නමුත් අවසානකට ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න බැරුව උන්වහන්සේ අපවත් වුණා. ඊළඟ අවස්ථාවේ 2019 අතිවිශාල මහජන වරමක් ලබා දුන්නා. ඒක ඊටත් වඩා තවත් 20 සංශෝධනයෙන් තවත් ශක්තිමත් කළා. විශාල සමාජ පරිණාමයක් වෙනසක් ඇති කරන්න. අලුතෙන් සමාජය කියවන්න, අලුතෙන් සමාජය වෙනස් කරන්න. දැන් අද බඩු මිල වැඩි වෙනවා, අරව වැඩි වෙනවා, කැලෑ කපනවා. හරි. කැලෑ කැපීම පිළිබඳ ප්‍රශ්නය ආපහු විශ්ලේෂණය කරලා බලන්න. අද අපිට ඉඩම් ප්‍රතිපත්තියක් නැහැ වගේම අපිට නිවාස ප්‍රතිපත්තියකුත් නැහැ. හැමතැනම අර ප්‍රේමදාස මහත්තයා වගේ කුකුල් කුඩු හදාගෙන යන එක නෙමෙයි ගෙවල් රටේ නිවාස ප්‍රශ්නේ. මොකද පුංචි ඉඩකඩ භූමියක් තියෙන්නේ. වනාන්තර වලට වනාන්තර ඉන්න ඕන, අලි ඉන්න ඕන, සත්තු ඉන්න ඕන, ගංගා ඇලදොල තියෙන්න ඕන, පෝෂක ප්‍රදේශ තියෙන්න ඕන, පාසල් සහ සමාජ සේවා කටයුතු පොදු කටයුතු ඉඩම් දෙන්න ඕන, අවහිස් අවකාශයන් තියෙන්න ඕන. මෙහෙමයි රටක් සැලසුම් කරනවා. එහෙම කරනවා නම් දැන් අපි හදන්න ලෑස්ති වෙන්න ඕන ක්‍රමවත් ඉහළට යන්න පුළුවන් නිවාස ක්‍රම. ලෝකේ කුඩා භූමියක ඉහළට යන්න පුළුවන් නිවාස. ඒකට ක්‍රමවත් විද්‍යාත්මක සැලසුම් සහගත මානව පහසුකම් සහිත මානවයාගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන නිවාස සකස් කරන්න. මේවට ලෝකයේ අලුතෙන් විද්‍යාත්මක පර්යේෂණ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. පරිසර හිතකාමී දේවල්. ඉරේලිය හොඳට එන රටක ඉරේලිය ඇතුළට ගන්න පුළුවන් පරිසර හිතකාමී නිවාස සැලසුම් කරන ක්‍රම තියෙනවා. අපි ඒ දිහාවට යනවා මිසක් ආයේ පුංචි ගෙවල් කඩ පුංචි ගෙවල් හදා ඇලදොල මංමාවල් විනාශ කර යන්න දෙන්න පුළුවන් අපිට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි ඒ සඳහා තමයි මැතිවරණ ප්‍රතිඵලයේදී දුන්නේ මේ වගේ වෙනසක් ඇති කරන්න. සැලසුමක් හදන්න. ඉඩම් ප්‍රතිපත්තියක් හදන්න. අපි ජාතික දැක්මක් හදනවා. ඊළඟ ජාතික ව්‍යාපාරයක වැඩසටහනේදී නැවත ජාතිකත්වය, දේශීයත්වය කියන්නේ මම පෞද්ගලිකව හිතනවා දාර්ශනිකව දකින්න ඕන මිනිසාගේ ගැටලු මොනවද? ඒ ගැටලු වලට විද්‍යාත්මක පිළිතුරු මොනවද? වඩා තෘප්තිමත්, වඩා ආශාවාදජනක, වඩා ජාතිකත්වයක්, වඩා උරුමයක් සහිත මිනිස් සංහතියක් නිර්මාණය කිරීම සඳහා වූ දැක්මක් අපිට නිර්මාණය කරගන්න. ඒ සඳහා වූ වැඩසටහනකට තමයි අපි යන්නේ. ඔබ දකින්න දැන් බොහෝ සංවාදයට බඳුන්වෙච්ච එක තමයි මේ විද්‍යානුකූලව ඇමති දූර පත් කිරීම යනාදී කරුණු සම්බන්ධව මහා හඬක් ආවා. අඬුවේ පැත්තෙන් ඇහුවොත් පොඩ්ඩක් ඉන්නේ නැහැ යොච්චර හදිස්සිය. අපි තව සූදානම් වෙනවා මේ ගමන. දැන් මේ වගේ උත්තර ටිකක් තියෙනවා. ඒ කාරණායි මම හිතන්නේ මේවා අපිට ලග්ගු කරන්න පුළුවන් කමක් නැහැ. මේ පුංචි රටේ කෝටි දෙකමාරයි රටේ ඉන්නේ. මේ රටේ ජනගහණයෙන් හොඳට කියවන්න ලියන්න පුළුවන් රටක් මේක. මේ රටට වඩා මට මගේ කියවීම තමයි මේ රට සංවර්ධනය කිරීමේදී ජාතික දැක්මක් සකස් කිරීමේදී පළමුවම
මේ රටේ අධ්‍යාපනය පිළිබඳ නැවත කියවීමකින් නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. ඉතාම ඉක්මනින් අද බලන්න කෝ ජාතිකත්වයේ ශ්‍රී ලංකාවේ 1956 70 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් එක සිලබස් එකක් මුළු රටටම උගන්වන්න තීරණය කළා. ශ්‍රී ලංකා විෂය නිර්දේශය සිංහලෙන් වේවා දෙමළෙන් වේවා උගන්වන්න වෙන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකා විෂය නිර්දේශය උගන්වනවා, ඇමරිකන් විෂය නිර්දේශය උගන්වනවා, බ්‍රිතාන්‍ය විෂය නිර්දේශය උගන්වනවා, සරියා නීතියත් උගන්වනවා. රටේ විෂය නිර්දේශ 4ක් කියන්නේ පුරවැසියෝ වර්ග 4ක් නිර්මාණය කිරීම. අධ්‍යාපනය කියන්නේ රටට ආදරය කරන අනාගත පරම්පරාව අභියෝග වලට ජය ගන්න පුළුවන් විදියට නිර්මාණය කිරීම. ඒක නිර්මාණය කරගන්න අද බෑ. අද එක්කෙනෙක් ඉගෙන ගන්නවා ඇමරිකන් නීති, ඇමරිකන් අධ්‍යාපනය, තව එක්කෙනෙක් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය. මේ අතරතුර තරුණයෝ අතර හීනමානය, අදිමානය, හීනමානය නිර්මාණය කරන නම් කොහොමද අනාගත හොඳ පරම්පරාවක් නිර්මාණය කරන්නේ? හරි, ගමේ ඉස්කෝලේ, නගරයේ ඉස්කෝලේ, අර ඉස්කෝලේ, මේ ඉස්කෝලේ මොකද්ද මේ? රටක අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන. වහාම ප්‍රතිසංස්කරණය කරන්න ඕන. වහාම ප්‍රතිසංස්කරණය. ලෝකෙ කිසිම පෙර පාසලක, ලෝකෙ දියුණු කිසිම පෙර පාසලක අකුරු උගන්වන්නේ නැහැ, ඉලක්කම් උගන්වන්නේ නැහැ. මැටි, වැලි, ගල්, වතුර, හොඳ නරක, ආදරය, සෙනෙහස, මාතෘත්වය මේවයි කියලා දෙන්නේ. අවුරුදු 2-3ක් යනකම් කියලා දෙන්නේ මේවා. අපි පටන් ගන්නෙම එලකියුෂන්. හරි, අපි පටන් ගන්නෙම ඉංග්‍රීසි උගන්වන්න. අපි පටන් ගන්නෙම මව් භාෂාවට ගරහමින්. ඒක වැඩක් නෑ. ඒක ඕනේ නෑ. ඒක පුංචි. ඒකෙන් කරන්න දෙයක් නෑ. කොරියාව දිනු වෙලා තියෙන්නේ. කොරියාවේ තියෙන එකම ප්‍රධාන නිමාඩු දිනේ ජාතික භාෂා දිනේ. හරි, අද කොරියාව ලෝකේ වඩාත් වේගෙන් කාර්මික වන රටවල් නේ එක. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ජපානට වෙලා තියෙන්නේ මොකක්ද? අද සංවර්ධනය වන වියට්නාමේ කොහොමද දිනු වෙන්නේ? අපි මේ හීනමානයෙන් පෙළෙමින්, අදිමානයෙන් පෙළෙමින් මේ මොකද්ද මේ රටේ කලාව, සාහිත්‍ය, දර්ශනය මේවා අපට වැදගත් වෙන්නේ නැද්ද? මේ රටේ සංවේදීත්වය, මේ රටේ ගුණාත්මක භාවය, මේ රට පොහොසත් කරන රටක් බවට පත් කළේ ඒවා. හරි, රුසියානු රාජනායකයෙක් කැසරක් කියනවා, මට මතකයි ඒ උදේශ ජාතික අමතලා දෙනවා, මේ රට ලෙනින් ඉපදුණු රට විතරක් නෙමෙයි, මේක ටෝස්ටෝයි ඉපදිච්ච රට, මේක ඩොස්ටෝව්ස්කි ඉගෙන ගත්ත රට, මේක පුෂ්කින්ගේ රට, මේක ලෙමන්තෝව්ගේ හිටපු රට, මේක චයිකෝව්ස්ගේ හිටපු රට. එහෙමයි අභිමාණයෙන් කතා කරන්න ඕනේ. තමන්ගේ රටේ ඉතිහාසයේ කලාකාරයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් පිළිබඳ කියවීමක් අපේ දේශපාලන නායකයින්ට තියෙන්න ඕන. මම මෙතන එහෙම නැති වුණොත්, හරි, මේ රටේ මහා දාර්ශනික ආගමික නායකයෝ, හරි, මහා දැවැන්ත බුද්ධිමතුන්, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ, මිගෙට්ටුවේ ගුණානන්ද හාමුදුරුවෝ, ඒගොල්ලන් කරපු ඓතිහාසික කාර්යභාරය, සිද්ධි ලෙබ්බෙතුමා, මුස්ලිම් නායකයා, ආරුමුගම නාවලර වගේ හින්දු පඬිවරයෙක්, මේ අපට අපේ සමාජයේ ජාතිකත්වයේ, දේශීයත්වයේ, ලාංකිකත්වයේ පෝෂණය කරපු මිනිස්සු මෙහෙම බරසාර මේවා කියවපු මේවා ආස්වාදනය කරපු රටට ආදරය කරන මිනිස්සු. එහෙම නැතු පිටරටේ මොකෙක් හරි මොන හරි දෙයක් දුන්නාම, කවුරු හරි මොන හරි දුන්නාම ඒක විතරක් වැළඳගෙන ඒක හොඳයි, මේක තමයි කොන්දේසිය, මේකට එහාට යන්න බෑ, එහෙම කියන පාලක පරම්පරාවක් අපට අවශ්‍ය නැහැ. මට හිතෙන්නේ රට ඉල්ලා සිටිනවා දාර්ශනික දැක්මක් සහිත රටට ආදරය කරන මාතෘ භූමියේ උරුමය දකින මිනිස්සු නායකත්වයට පත්වීමේ අවශ්‍යතාවයක් සමාජයේ තියෙනවා. මොහොතකට මට අවසර දෙන්න. මේ අවස්ථාවේදී අපි තවත් ඇමතුමකට යනවා. ඌව වෙල්ලස්ස පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ කතා කරන අවසරය අපේ හාමුදුරනේ. අවසරය අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අප සමග කතා බහ කිරීම පහසුයි කියලා මම හිතනවා. දැන් මේ අපි ඩීඑස් සේනානායක සහ ඩඩ්ලි සේනානායක ඉන්න කාලේ මේ රටේ හිටියේ ඇමතිවරු 9 දෙනෙක්ද 12ක්ද කියලා. දැන් ඉන්නවා 200 ගානක්, 225ද ඔයද. ඒ කාලේ හාල්සේරු 2ක් දුන්නා නොමිලේ. එහේ අපේ හඳුන. ගලෝය ව්‍යාපාරයට 5ක්වත් ණය ගත්තේ නැහැ. ලංකාවේ තියෙන ලොකුම ජලාශය. ඉතින් මේ අක්කර 5ක් දුන්නා, හරක් බානක් දුන්නා, ගයක් හදලා දුන්නා. දියසේන නායකුන් ඉගෙන ගත්තේ කෙනෙක් නෙවෙයි ඉච්චර. නමුත් මේ දැන් ඉන්නේ මහාචාර්යවරු. මේ මහාචාර්යවරු මහා ප්‍රණීත විතාම මේ ප්‍රසිද්ධ අයනේ. ඉතින් මේගොල්ලන්ට තාම මේ කළමනාකරණය කරගන්න බැරි වුණේ ඇයි?
ඉතින් දැන් මේ අපේ පළාත් සභා නවත්තලා මම හිතන්නේ අවුරුද්දකට දෙකකට වැඩි. නමුත් අඩුවක් වශයෙන් පේන්නේ නැහැ අපිට. නමුත් ඕවා පටන් ගත්තේ ඉන්දියාවේ එක ප්‍රාන්තයක ඉන්නවා කෝටි 8ක් 12ක් අතර. ඒ එච්චර කෝටි ගානකට ඉන්නේ එක මහා ඇමති කෙනෙක්. ලංකාවේ කෝටි 2යි ගානක් ඉන්නේ. ලංකාවේ ඉන්න ඇමති ඇමතිවරු 225ක්. මොකද්ද මේ විහිළුව? ඇයි මේක අඩු කරන්න බැරි? ඉතින් මගේ යෝජනා මම යවලා තිනවා. මේ රටේ තියෙනවා පළාත් 9ට ඇමතිවරු 9 දෙනෙක් හිටියා හොඳටම ඇති. දිස්ත්‍රික්ක 25ට මන්ත්‍රීවරු 25ක් හිටියා හොඳටම ඇති. මේගොල්ලෝ නඩත්තු කරන්නේ අපිට වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ දැන් අපි හිතුවා මේ දැන් අපි අවුරුද්දෙන් ඉන්න ජනාධිපතිතුමා ආපු හැටි ලොකු වෙනස්කම් ඇති කරගෙන ගියා හරි සතුටක්. දැන් බැලුවා හැමතැනම මේ ඉඩම් වනාන්තර විනාශ කරනවානේ. 80%ක් මේ රටේ තිබුණ වනාන්තර දැන් 20ද 16ද තියෙන්නේ. ඉතින් මේවා ඉක්මනට වගා කරන්න ලැහැත් වෙනවා. දැන් මෙහි තියෙනවා නිල්ගල 80 වෙන. අක්කර 99000ක්. මේක උපවගා කරන්න ලැහැත් වුණා. මේ වගේ බුද්ධදාස රජුරෝ වවාපු 80 වෙන මේ දැන් කියන ආණ්ඩුව වගේ 10ක් 15ක් ආවත් මේක වගා කරන්න බෑ. මේ ට්‍රිලියන ගාණක්වත් තියන් කරලා. ඉතින් ඒක විනාශ කරලා උපවගා කරන්න නැත්තේ. ඉතින් මෙවට හිටියානේ මේ උගත්තු. ඇයි මේවට විරුද්ධ වෙන්නේ නැත්තේ? ඉතින් අපේ හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ වගේ වැරද්ද පෙන්වන්නෙත් නෑ. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ දැනුගත් අය ඉන්නවනේ මහා ඩබල් ට්‍රිපල් PhD පාස් වෙච්ච මහාචාර්යවරු ප්‍රොෆෙසර්ස්ලා. ඉතින් මේ නුගත් මිනිස්සු නෙවෙයි මේ පාලනය කරන්නේ. ඒ නිසා අපි මේ අහිංසක මිනිස්සුන්ට වැඩක් වෙන්න පරමාදර්ශී වෙන්න ඕන නායකයෝ. රටේ පරමාදර්ශී රාජ්‍ය බිහි කරන්න සියලු දෙනාම අවංක වෙන්න ඕන. රටට ජාතියට ආගමට. රටට ආදරයක් නැතුව ජාතියට ආදරයක් නැතුව ආගමට ආදරයක් නැතුව නිකන් පහත් වෙච්ච පුදුම ජාතියක් නෙමෙයි මේගොල්ලෝ. අපේ අන්නවා බලන්න අර සිංගප්පූරුව කොච්චරද? කොළඹ නගරේ තරම්වත් නැහැ. අපේ හඳුරන්නේ. ඉතින් ඒ වාගේ රටක් අද දියුණු වෙලා තියෙනවා. ඉතින් ඇයි මෙච්චර සම්පත් බහුල රට දියුණු කරන්න බැරි? ඔව් අපේ හඳුරන්නේ මේ වහන්සේ පෙන්වන දිශාව ඊටාම දේශපාලනික වශයෙන් අපේ හැමගේම විමුක්තිය තියෙනවා කියලා අපි හිතනවා. වහන්සේ අපිට මේ කතා කරන්නේ ආසියාවේ විශාලම ආහාර ගබඩාවේ ඉඳලා ඌ වෙල්ලස්ස කියන්නේ එහෙම බිමක්. අපිට මහා හයියක් ඔබ වහන්සේ අපිට මේ වෙලාවේ මේ චෝදනාව සහ මේ සංවාදය කාගේ සංවාදයක්ද? විපක්ෂයේද වාමාංශික දේශපාලනයේද ප්‍රගතිශීලී දේශපාලනයේද අපි කතා කරමු මේ පිළිබඳව. කාගේද මේ විවේචනය? ඇයි අපි ආණ්ඩුවට බාධාවත්ද මේ කරන්නේ? මොකද්ද මේ විරුද්ධ වෙනවද? නැත්නම් අපි මේ යහපතට හරවන්න හදනවද? මේවා ගැන යම් කතා තියෙන්න පුළුවන්. හැබැයි මේවා ටිකක් ගැඹුරින් සාකච්ඡාවට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් ඇමතුම් ලබා දෙන්න උත්සාහ කරනවා. හැමදෙනාටම ස්තුතියි. ඔබ අපට කතා කරලා ස්තුතියි කියනවා. ස්තුතියි ඔබටත්. අපි මේ සංවාදය තුළ එවැනි දුරකථන ඇමතුම් අපි ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ ස්තුතිය ප්‍රකාශ කරන්න අපිට. අපි මේ විදිහට කියන්නම්. කාලය අපිට සීමා සහිතයි. අපි යනවා තවත් නින්නද සජීවී සංවාදයේ අවසන් විරාමයට. අනාගත දේශපාලනයේ කොයිබටද වර්තමානයේ තීන්දුව කරાવી ඒ කොයිබට යනවද කියලා ගිහිල්ලා යන විරාමයට. ඔබ නැවතත් නින්නද සජීවී දේශපාලන සංවාදයේ සමගයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ වගේම ඔබ මුහුණු පොත ඔස්සේත් මේ වෙලාවේ පුංචි තිරයකින් අපි වුණ ආරම්භනවා. ඔබට හැංගෙන්න දැනෙන දේ ලියන්න කියන්නත් හැකියාව තියෙනවා. එතකම ඔබේ අත්‍යවශ්‍ය ඇමතුමක් තිබුණොත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාවට අදාළව. අනාගත දේශපාලනයේ කොයිබටද? අනාගතයේ කොයිබටද කියන්නේ වර්තමානයේ හැඩරුව සහ දේශපාලන ගතිගුණ තීන්දුව කරන්නේ. දේශපාලන හැසිරීම හරි වටිනවා. දේශපාලන සංස්කෘතිය හරියට වටිනවා. අනාගතයේ දේශපාලනයේ හැඩරුව කියන්නේ අපි සුමිත් මහත්මයා ළඟට මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. දැන් වාමාංශික දේශපාලන කඳවුරුවල භූමිකාව මේ වෙලාවේ අපි කතා කළ යුතුයි. දැන් මේ අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ රටේ
මේ රට ධනවාදය විසින් ගොදුරු කරගන්න යන මොහොතක් මේක. සමාගම් වලට ඔබතුමා කිව්ව ආකාරයෙන් ගොදුරු බවට පත් වෙනවා. දැන් වාමාංශික පක්ෂවල ප්‍රධාන භූමිකාව බවට පත් වෙන්නේ මේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කරන අනවරත සටන සහ අරගලය. මොකද වුනේ, මොකද වෙලා තියෙන්නේ? ඒක කොහොමද අපි ආයාවත් කාලන කරන්න පුළුවන්ද? ඇත්තටම මම මෙතන ඉඳගන්න වෙලාවේ මම මුලදී මම ප්‍රකාශ කරන්න මේ උත්සාහ ගත්තේ මේක තේරුම් ගත්තේ නැතිකම. අපේ වමේ අයත් මේක තේරුම් ගන්න නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ බොහෝ අයට මේ ජාතික රාජ්‍යයක් සැදීම සඳහා ජාතිකත්වය ගැන කතා කිරීම, ජාති වත්සල්‍ය ගැන කතා කිරීම ඒක නොකළ යුතු දෙයක් විදිහට. එහෙම නෙමෙයි ලෝකේ ඕනම රටක් එම රටේ සભ્યත්ව විඥානය මත හිටගෙන කරපු රටවල් තමයි ශක්තිමත් වෙලා. අද චීනය ගත්තොත් චීන ජාතිකයා චීන ජාතිකත්වය පිළිබඳව ඉතාමත් උද්‍යෝගයෙන් කතා කරන දා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. තම රට කියන ගැනද. ජපානයත් එසේ තමයි වුනේ. අද ඉන්දියාව කරන්නේ මේ ප්‍රශ්න තුල උනත් ඒ දේ. ඒතර අපිටත් අපි මෙතෙන් ඉඳන් කතා කරුව මේ බලාපොරොත්තුවත් ඒ දේ සඳහා යෑම. එහෙම නැතුව මේ අපි කොහෙවත් මනසේ හදාගත්තු වෙනත් ලෝකයක් එහෙම නැත්නම් මේ සමාජවාදී සමාජයක් කියලා එල්ලා දැන්ට කාලයක් තිස්සේ යුරෝපයේ කරලා වෙලා යම්කිසි අසාර්ථක භාවයකට ඒක වැරදි කියන එක නෙවෙයි අසාර්ථක භාවයකට පත් වෙන්න ප්‍රධාන හේතු තිබ්බා. අප රට තුලත් ඒක කරගත්තු බැරි වෙච්ච හේතු තිබ්බා. ඒක නිසා මේක දිහා හරියට බලන්න ඕන. අද දවසේ මේ තියෙන ලෝකයේ තියෙන මේ දේශපාලන ප්‍රවාහය අපි දන්නවා හැම කාලෙන් කාලෙටම ලෝක දේශපාලනයත් එක්ක තමයි දේශීය දේශපාලනය අඩු වැඩි වශයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ 60 දශකයේ ඒ ලෝකයේ තිබිච්ච සමාජවාදී රටාව තුළ ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි කිව්ව 70 77න් පස්සේ රේගන්ලගේ තැචර්ලගේ බලපෑම් තුළ ලෝකයේ මේ විවෘතාර්ථිකයත් එක්ක ඒක තමයි හරි කියලා යන ලෝකයකට ගියා. ඒකින්ද අපිත් ඒ පැත්තට හැබැයි අද අපි දැනලා තියෙන මේ සියල්ල මේ අද මේ කරගන්න බැරි වෙලා තියෙන ලෝකේ ඒක නිසා ලෝකේ අසමත් වෙලා තියෙන මේ මුළු මේ රාජ්‍ය පද්ධතියින්ම ක්‍රමවේද. ඒක නිසා අද තියෙන මේ නව ලිබරල් වාදී රටාවට එහා ගිය අන්ත දක්ෂිණාංශික යටත් විෂකරණයක් ලෝකයේ ඉදිරියේ එන්න යනවා. ඒකට මුහුණ දිය හැක්කේ දේශීය වශයෙන්ුත් සෑම රටක්ම එකිනෙකා එම රටවලට අයිති සભ્યත්ව රාජ්‍ය සඳහා ගෙනීම සඳහා කරන අරගලය ඉතිහාසයේ පාඩම් උදයන කිරීම සඳහා. ඒක නිසා තවදුරටත් පුද්ගලාභිවාදනය පක්ෂ වන්දනාව සඳහා නොගිහින් වැඩපිළිවෙලක් හා අපි උපාය මාර්ගික කොහොමද මෙතනට යන්නේ කියන වැඩපිළිවෙලක් දිනවීම සඳහා අවංකව වැඩ කිරීම සඳහා ජනතාව එතනට තල්ලු කිරීමේ තමයි අවශ්‍යතාවය. ඒ සඳහා වමද දකුණද නෙමේ මෙන්න මේ මම කියපු මේ සભ્યත්ව රාජ්‍ය සඳහා අරයම සඳහා දේශීය ශක්තිමත් මේ ජාතික රාජ්‍යයක් සාදීම සඳහා ජාත්‍යන්තරත් එක්ක මෙතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ සමබරතාවය පවත්වාගෙන යෑම සඳහා නිවහල් හා නොබැඳුණු රාජ්‍යයක් කරා යෑම සඳහා අවශ්‍ය මානසික පීඩනය ජනතාව විසින් පාලකයන්ට ලබා දෙන ඒ සඳහා දැනුවත්ව ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක් තියෙන්න ඕන රටේ. ඒ ව්‍යාපාරය තුළ පුද්ගල වන්දනාව හෝ පක්ෂ වන්දනාවෙන් තොරව අභිලාෂයන් ජයගැනීමේ අවශ්‍යතාවය පෙරටු කරගත් ව්‍යාපාරයක අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා ජනතාව වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනතාව පෙළ ගැසුයි. ඒ පක්ෂ විපක්ෂ කුඩා පක්ෂ කියන තැන හෝ එහෙම නැත්නම් වාමාංශිකද ප්‍රගතිශීලීද කියන නෑ අවශ්‍යතාවය මෙන්න මේ දේ. දැන් මහාචාර්යතුමනි ඔබතුමා මේ පක්ෂ සම්බන්ධව කතා කරනකොට සාමාන්‍යයෙන් මේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ප්‍රධාන පක්ෂයක ඓතිහාසික බොහෝ බරක් ගැඹුරක් තියෙන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් ඉටු කරපු කෙනෙක්. දැන් එතන ඉඳගෙන බැලුවොත් මේ පක්ෂ අභ්‍යන්තරයේ හටගැනෙන ඇතැම් අර්බුද සහ ගැටලු එක ඔවුන් නිර්මාණය කරනවා හෝ පිටි නිර්මාණය කරනවා වෙන්නට පුළුවන්. හැබැයි මේවා කොයිතරම් දුරට මේ ජාතික දේශපාලනයට බලපාලා තියෙනවද අද වෙනකොට? මං හිතනවා ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂවලට වැඩියෙන්ම පීඩාවන්ට පත් වුණු පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මං ඉතිහාසය අධ්‍යයනය කළොත් පේන්න තියෙනවා. අපේ පක්ෂයේ අදලා නායකයා අවුරුදු 3මාරකින් මහා දැවැන්ත වෙනසක් ඇති කරන්න ලෑස්ති වෙනකොට පක්ෂය තුමා ඝාතනය කරනවා.
1962දී අපේ රාජ්‍ය නායිකාව සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ බලය උදුර ගන්න හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙනවා. ඊට පස්සේ 1971 කැරල්ල නිර්මාණය වෙනවා. මේ ඔක්කොම අපි දකිනවා. මේ අතරතුර පක්ෂේ කඩාගෙන යනවා, පක්ෂෙන් අයින් වෙනවා, පක්ෂ නායක නායිකාවන්ගේ දරුවෝ පක්ෂගේ ගෙලවිලා වෙන පක්ෂ හදා ගන්නවා. මේ අපි දකින දේවල්. හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට වර්තමානයේ අපි දකින ප්‍රධාන වැදගත්කම තමයි අද වෙනකොට නැවත සමාජයේ ඉල්ලා සිටිනවා අපේ අතීත උරුමේ විශිෂ්ටාර්ථ අත්දැකීම නැවත ලාංකික සමාජයේ නූතන අවශ්‍යතාවයන්ට ගලපන්න. මොකද නූතන අවශ්‍යතාවයන්. නූතන අවශ්‍යතාවයන්. මොකද නූතන වහා වේගෙන් සංවර්ධනය වීම, වඩා පහසු තාක්ෂණික හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සම්පත් කළමනාකරණය කිරීම, හැකිතාක් දුරට මානවයාගේ රටේ බහුතර ජනතාව අතර සම්පත් බෙදී යාමේ අවශ්‍යතාවයක්. අද මහ බැංකු වාර්තාව කියනවා ලංකාවේ ආදායම් බෙදී යාමේ වාර්තාව ඇමරිකාවටත් වඩා සංකීර්ණයි. ඇමරිකාවෙත් දුප්පත්ම මිනිස්සුන්ට 4.5ක් නෙමෙයි. ලංකාවේ ඊට වැඩි ඇමරිකාව ඊට වැඩි බෙදෙනවා. අපේ දුප්පත්ම 80ට බෙදෙන්නේ 20ක් බෙදෙන්නේ 20ක් වෙන පොහොසත් මිනිසුන්ට බෙදෙනවා 52ක්. ඉතුරු ලංකාවේ පොහොසත් දුප්පත්ම මිනිස්සු 20ට රටේ ධනෙන් 4.5යි. කොච්චර මේ ඉදා වේල ජීවත් වෙන්න බෑ. රටේ ජනගහනයෙන් 80ක් 70ක් ස්වයං රැකියා හා සුළු හා මධ්‍ය පරිමාණ කුලී රසා කරන මිනිස්සු. අද කොවිඩ් වසංගතයේ විසින් නැවත වතාවක් සමාජෙ පෙන්වා දීලා තියෙනවා නව ලිබරල් වාදය අසාර්ථකයි. මුළු ලෝකෙම පෙන්වා දීලා තියෙනවා. නව ලිබරල් වාදයේ නව අර්ථ ක්‍රමයක අවශ්‍යතාවය මුළු ලෝකෙම ගවේෂණය කරනවා. සමුපකාර ක්‍රමය වෙන්න පුළුවන්, සාමූහික සම්පත් බෙදා හැරීම වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර යෝජනා ක්‍රම වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයට සමාජ වගකීම් සහිත ව්‍යාපාරවලට මැදිහත් වෙන්න කියන ව්‍යාපාර වෙන්න පුළුවන්. මෙවැනි අලුත් අතදා බැලීම් ලෝකේ කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒකෙදි අද තියෙන ලෝකේ පළවෙනිම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන පළවෙනිම සංවර්ධන ගැටලුව තමයි ලෝක ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා. මිනිසාට මේ මිහිතලය ජීවත් වෙන්න බැරි තරමට උෂ්ණත්වය වැඩි වෙනවා. වනාන්තරය එලි කිරීම පිළිබඳ ප්‍රශ්න. අපේ සමාජෙත් මේ කාරණේ මේ රූප වැඩසටහන පුරාම වැඩිම ආපු ප්‍රශ්න ටික තියෙන කැලේ එලි කරනවා කියන එක. වනාන්තර එලි කරනවා කියන එක. භූමිය විනාශ වෙනවා කියන එක. සතාසීපාව අහෝසි වෙනවා කියන එක. මිනිස් සමාජයේ මිනිසාට වගේම සතාසීපාවටත් කුරුළු කෙවිල්ලන්ටත් ගහකොළටත් මල්වලටත් මේ සමාජය ඉඩ තියෙන්න ඕන. අපි සමාජ සමතුලිත සමාජයක් නිර්මාණය කරනවා. මෙන්න මේ තිරසාර සංවර්ධන වැඩසටහන, මානව හිතවාදී වැඩසටහන, මානව හිතවාදය අපේ සමාජයේ ඉල්ලා සිටිනවා. මෙන්න මේ මානව හිතවාදය, සංවර්ධනය, ජාතිකත්වය, දේශීයත්වය කොහොමද සංකලනය කරන්නේ? මම මේක තාම ලඝු කරලා කිව්වොත් එහෙම සමාජවාදයේ ඇති මානවවාදී, ධනවාදයේ ඇති කාර්මික හා තාක්ෂණික සංවර්ධනය, මේ දෙක කලමං වෙච්ච සංකලනය වෙච්ච ජාතිකවාදී උරුමයක් සහිත ශ්‍රී ලංකාවක්. අපිට මේකේ පුරාදර්ශ අතීත අද අපිට මේකේ ආදර්ශය ගන්න පුළුවන් කොරියාවෙන්, කියුබාවෙන්, වියට්නාමෙන් මේ රටවලින් උදාහරණ ගන්න පුළුවන්. චීනෙන් අපිට උදාහරණ ගන්න පුළුවන්. රුසියාවෙන් අපිට උදාහරණ ගන්න පුළුවන්. දේශීයත්වයේ ජාතිකත්වය තමන්ගේ උරුමයට තියෙන අභිමානය, තමන්ගේ භාෂාවට තියෙන තමන්ගේ භාෂාව ගරහනවා නම්, තමන්ගේ ජාතිය ගරහනවා නම්, තමන්ගේ ඉතිහාසය නොසලකා හරිනවා නම්, ඉතිහාසයට ගෞරවයක් දෙන්නේ නැත්නම් අපේ සමාජයට නොසලකා හරිනවායි කියලා මම හිතන්නේ. ඔබතුමා දැඩිව විශ්වාස කරන 56ට ගිහිල්ලා මේකයි පටන් ගන්න. මම හිතනවා නැවත වතාවක් 56 හරියට කියවන්න ඕන. 56 නවීකරණය කරන්න ඕන. 56 නූතනත්වයට ගලපන්න ඕන. 56 යාවත් කාලීන කරන්න ඕන. වඩා වේගවත් කාර්මික රාජ්‍යයක්, වඩා සම්පත් කළමනාකරණය කරපු රාජ්‍යයක්, අපි හැමෝටම අලුත් තරුණ පරම්පරාවේ කුසලතාවයන්. දක්ෂ ඉංජිනේරුවෙක් බිහි වුණාම අද දක්ෂ දේශීය ගමකින් බිහි වෙන දක්ෂ ඉංජිනේරුවරයෙක්, කලාකාරයෙක්, බුද්ධිමතෙක් බිහි වුණොත් එයාට වැඩ කරන්න කර්මාශාලාවක් අද රටේ තියෙනවා. කොහේ තිබුණු කර්මාශාලා? 56 කතාව අලුත් කතාවක්ද දැන්? 56 කතාව නැවත කතා කරන්න ඕන. 56 අද බිහි වෙන අලුත් පරම්පරාවේ ස්වදේශික ගම්මට්ටමේ බිහි වෙන බුද්ධිමතෙකුට, චින්තකයෙකුට වැඩ කරන්න කර්මාන්තශාලා තියෙනවද? වැඩපොළවල් තියෙනවද? ආයතන තියෙනවද? ඒ කියන්නේ මේ 56 නැගිටුම් වයි කියලා සටන් පාඩයක් හදනවද ඔබතුමා? මං හිතනවා 56 නැත කියවමු, 56 නැගිටිමු, 56 නිරීක්ෂණය කරමු, නැවත ඒකට යාවත් කාලීන කරමු. ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒකේ යම් සීමාවන් තියෙන්න පුළුවන්. ඒ සීමාවන් එදාත් මතු වුණා. 56 ජාතික බලවේගයේ විසින්ම බණ්ඩාරනායක මහතා මරා දැම්මේ, ඝාතනය කළේ. ඒ පංචමහා බලවේගයේ හිටපු කණ්ඩායම එකතුල ඝාතනය කළේ. ඒක පිටිපස්සේ කුමන්ත්‍රණ කරුවන් හිටියා. මේවා අපි සමාලෝචනය කරන්න ඕන. මම නැවත වතාවක් කියනවා
56 නැවත කියවන්න ඕන 56ට යාවත් කාලිනකමක් දෙන්න ඕන 56ට ජීවයක් ලබා දෙන්න ඕනේ කියන එකයි මම හිතන්නේ. දැන් අපි සටන් පාටයක් වෙයි ඉඩ තියෙනවා 50 අපි දැන් පුද්ගලයෝ සමග නැගිටිමු කියලානේ ගොඩක් වෙලාවට අපි ඉතිහාසයේ මේ සටන් පාට හැදුවේ හැබැයි මේ 56 නැගිටිමු කියන එකේ ගැඹුරක් තියෙන්නට පුළුවන් අපි බලමු ඉදිරියේදී මේ දේශපාලන සංවාදය ටිකක් පුළුල් තලයකට අරගෙන යන්න බලමු සුමිත් මහත්මයා මට එක කාරණයක් කියන්න අවශ්‍යයි දැන් රටක දේශපාලන ගමනේ තීරණාත්මක සාධකයේ බවට පත් වෙනවා මේ විපක්ෂයේ කාර්යභාරය රටක විපක්ෂයේ තිබෙන පෞරුෂය සහ එහි තියෙන ගැඹුර ඉතා පුරුෂාර්ථයන් ගොඩක් තියෙනවා මේ ආණ්ඩුව පැත්තට දෙන්න පුළුවන්. හැබැයි ඒවා අද වර්තමාන රටේ ඉතාම කෙටි උත්තරයක් මේකට අවශ්‍යයි මට ඒක ඇත්තටම තියෙනවා නම් සත්‍ය උදාහරණයක් ගත්තොත් මම උදාහරණයක් කතා කරන්නම්. ගස් කපනවා. දැන් මේ කැලෑ එළි වෙන එක වෙනවා. මේ ඉඩම් මේ කළමනාකරණය නොකර ඉඩම් බෙදා දීම වෙනවා. කැලෑ විනාශය වෙනවා. හැබැයි විපක්ෂය කොහොමද මේකට මුහුණ දෙන්නේ මේක එළියට කතා කරන්නේ? විපක්ෂය ඔහේ කෑ ගහනවා මේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් මේ තොරතුරුත් එක්ක නෙමෙයි කතා කරන්නේ. මොකක් හරි කවුරු හරි කෑල්ලක් ගන්නවා කොහේ හරි ලෝකයක තිබිච්ච කපාපු කෑල්ලක් කැලයක් ගන්නවා ෆොටෝ එක ඉන්ටර්නෙට් එකෙන් බා ගන්නවා ඒක ගන්නවා. විපක්ෂය කළ යුත්තේ නෙමෙයි. විපක්ෂය හරියට තොරතුරුත් එක්ක හරියට ඉදිරි කරලා කතා කරලා ප්‍රශ්න කරන්න ඕන. එහෙම නැතුනේ ජනතාව වල්මත් කරලා නිකන් ඔහේ හෝල්සෙල් එකේ මේවට කතා කරලා තේරුම් නැහැ. විපක්ෂයේ භූමිකාව විපක්ෂ කරන්නේත් නැහැ. රටේ භූමිකාව යම් විදියට මග හරිනවා සේම. ඒක නිසා ඒක වමේ ව්‍යාපාර වේවා දක්ෂිණාංශික ව්‍යාපාර වේවා අද වෙලා තියෙන්නේ දේශපාලන විඥානයේ තියෙන දුප්පත්කම. ඒගොල්ලෝ අද මේ තියෙන සමාජ ජාල මාධ්‍යවල හිර වෙලා ඒ වලින් තුලින් විතරක් ලෝකය දකින ඒ වලින් තුලින් විතරක් දෙන දේවල් කන පුද්ගලයෙක් බවට පත් වෙලා සමාජ ජාලාවත් තුල හිතාමතා ඕන කෙනෙකුට ඕන දෙයක් හදන්න පුළුවන්. ඇත්ත සහ බොරුව දෙකම හදන්න පුළුවන්. ඒක සත්‍ය සොයාගෙන යනකොට ඇත්තටම ගහ කැපෙනවා. ඇත්තටම කැලේ කැපෙනවා. හැබැයි කැලේ කැපෙන එක මැද්දට දාලා වෙලා වෙනත් රටක ෆොටෝ එකක් දාලා කියලා දාපුවම කැලේ කපන එක ඒකට විරුද්ධ බොරු කියන්න බෑ මේ කියලා කියන සත්‍ය වශයෙන්ම කැලේ කපන එකට විරුද්ධව කැලේ කපන එකටත් වැඩිය විනාශයක් කරන්නේ අර විපක්ෂයේ ඉඳන් කරන කට්ටිය. ඒක නිසා සත්‍ය දැන තන ස්ථානයේ අද කතා කරන්න බැරි කන්නේ නෑ. මේ ගෙදර ඉඳන් කරන දේශපාලනය කරන්නේ මේ අතේ ෆෝන් එකේ ඉඳන් දේශපාලනය කරන කට්ටිය තමයි විපක්ෂය හුඟක් කරන්නේ. එහෙමනේ මේ පොළොවට බහැලා පොළොවේ දේශපාලනයට පය ගහලා පොළොවේ බහැලා හැබැයි එතුමලා කියනවා මේ අර්බුදේ. එතුම මේ ආණ්ඩුව දුර්වල තැන් පෙන්වලා දෙනවා. ඒක හොඳයි. නෑ ආණ්ඩුව ගැන දුර්වල තැන් සෙන්නන්නේ ආණ්ඩුවට පැනලා යන්න බැරි වෙන්න ඒ ගැන කියන්න ඕනේ. අද ඒක නෙමෙයි කරන්නේ. කවුරු හරි කෙනෙක් ෆොටෝ එකක් දාවම ඒක අරගෙන තමන් පෝස්ට් එකක් හදලා තව එකක් දානවා. හැබැයි මේ කැලෑ කැපිල්ල දිගට වෙනවා. මේ කැලෑ කැපුණු මේ පහුගිය අවුරුදු දෙකේ විතරක් නෙමෙයි. මේ කැලෑ මේ 170 ගාණක් 80 ගාණක් තිබිච්ච එක ඒක 30 ගාණට අඩු වෙලා 30 ගාණ ඉඳන් 17ට අඩු වෙලා 17න් පල්ලෙහාට වුණේ මේ ඊයේ පෙරේද නෙමෙයි. මේක එක දිගට වුණා. මේ සිද්ධින් වුණා. ඒ වගේම මේ රටේ මිනිසුන්ට ගහක් නොකප ජීවත් වෙන්නත් බෑ. ගහක් ඕන වෙනවා. හැබැයි ඒකට කළමනාකරණයක් තියෙනවා. තියෙන කළමනාකරණයක් දැන්ට තියෙන නීති රීති වලින් තියෙන දේත් හරියට වෙන්නේ නැත්තම් උදාහරණයක් ගන්න මම මගේ හිතවතෙක් මට තමාගේ ඉඩම හැදිච්ච ගහක් මට දුන්නා. මට ඒක මගේ ගෙදරට ලී කරලා ගෙන්න නීත්‍යානුකූල ක්‍රමය තුල මට මාස 5මාරක් විතර ගියා. හැබැයි ඒ සියලුම රටේ තියෙන නීතිත් එක වත්තේ හදපු ගහක් කපලා ගේන්න. ඉතින් මේ රටේ මිනිස්සුන්ට ගස් අවශ්‍ය වෙනවා. මේ රටේ මිනිස්සු ගස් කපනවා. හැබැයි ඒක මේ රටේ වනවැස්මට හෝ එහෙම නැත්නම් ඒකට බලපාන නොවන විදියට මිනිස්සුන්ට මේක මේ කරගන්න පුළුවන් දෙයක් විදියට තියෙනවා. මේ රටේ දැනට නීති දෙන. හැබැයි නීති කරන්න නැතුව හෙක්ටයාර 3කට වැඩි ඉඩමක ගස් කපනකොට නීතියක් තියෙනවා නම් ඒ නීතිය කරන්න නැතුව කරපු එක පිළිබඳව මිනිස්සු කතා කරන්න ඕන. හැබැයි ඒ කතා කරනකොට එතෙන්ට ෆොටෝ එකක් දානවා නම් වෙනත් කොහේ හරි රටක එකක්. මොකද වෙන්නේ ඊට පස්සේ විපක්ෂය කරන එකෙන් වෙන්නේ. ඒ කියන්නේ මේ ලාභ දේශපාලනය පහසු දේශපාලනය කියලා ගෙදර ඉඳන් කරන එකට තවදුරටත් මිනිස්සු රවට්ටන්න හම්බෙන්නේ නැහැ. සත්‍ය දේශපාලනය කවුරු කරනවා නම් එතෙන්ට එකතු වෙන එක අපි ඉල්ලා සිටින විපක්ෂයට සත්‍ය දේශපාලනය කරන්න කියලා. දැන් මේකෙද්දි විකල්ප හැටියට තෝරගන්නේ ආයි විපක්ෂය එකට ගේන ආණ්ඩු බලයට ගේන එක නෙවෙයි. මම කියන්නේ මේවා පැහැදිලි කර ගැනීම නිසා මම මෙහන්නේ දැන් මේ අන්තිම අවස්ථාවේදී අපි තාම පැහැදිලි කරගන්න ඕනේ මේ ව්‍යායාමයේ අපි ගොනු කරන්නේ කොතෙන්ද මේ ශක්තිය. මහජනතුමනි දැන් මේ විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ කියන
කණ්ඩායම කොච්චර සුජාතද මේවා කියන්න තියෙන අයිතිය කොතරම් සාධාරණද? ඒගොල්ලන්ගේ කාලේ නිවැරදිව සමාජයේ විශ්ලේෂණය කළාද? තිබුණු අවකාශයේදී ඔවුන් නිවැරදි ආකාරයෙන් කටයුතු කරලා තියෙනවද? මේ රටේ භූමි කළමනාකරණය පිළිබඳ, නිවාස සැලසීම, නිවාස ඉදිකිරීම පිළිබඳ, ඉඩම් ප්‍රතිසංස්කරණය පිළිබඳ, එහෙම නැත්නම් නිවාස සෑදීම පිළිබඳ, එහෙම නැත්නම් ජල කළමනාකරණය පිළිබඳ ඉතා නිවැරදි දැක්මක් තමන්ගේ ඉතිහාසයේ තුරා පෙන්වලා දීලා තියෙනවද? දර්ශනයක් දීලා තියෙනවද? කටයුතු කරලා තියෙනවද? ඔවුන්ගේ ලේඛනවල පෙන්වා දීලා තියෙනවද? අපට දැන් කියන්න පුළුවන් ප්‍රචාරකවාදී අවාසනාවන්ත අවාසනාවන්ත තත්ත්වයේ අපේ දේශපාලන සංස්කෘතියේ මෙන්න මේ තත්ත්වය දහෝසි කරගෙන තිබෙනවා. අද විශ්වාසවන්ත නැහැ. ඒකනේ මිනිස්සු කියන්නේ දේශපාලකයෝ නැහැ කියලා. දේශපාලකයාගේ සුජාතභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. වංචා කරන්නේ නැහැ කියනවා. ඒගොල්ලන් තව ඉතිහාස කතන්දරයකදී මහ බැංකුව මංගොල්ල කාලා. සාධාරණ ලෙස වැටුප් රස්සා දෙනවා කියලා කියනවා. උසේ කෙනාට මේකයි පාත් එක්කෙනාට මේකයි කියලා තව එකක් කියලා එක අවස්ථාවකදී කියනවා. මෙහෙමයි සමාජයේ සාධාරණත්වය ඉස්සර කරලා තියෙන්නේ. අපේ සමාජයේ අනිත්කා නිවැරදි ලෙස වංචාවට දූෂණයට ඉඩකට දෙන්නේ නැහැ කියලා කියනවා. ඇවිල්ලා ඊළඟ සැරේ සීනි මංකොල්ල කන. සීනි ව්‍යාපාරිකයන්ට මංකොල්ල කන්න දෙනවා. දේශපාලන සුජාතභාවය හවුසි වෙමින් පවතිනවා. ඒ නිසා සමාජයේ අද නව කියවීමක ඕනෑකම ඉල්ලා සිටිනවා. මෙන්න මේක තමයි මං හිතන්නේ අද සමාජයේ ඉල්ලා සිටින්නේ. දේශපාලන සුජාතභාවය නැහැ බොහෝ දෙනෙකුට. ඔවුන්ගේ ඉතිහාස කතාව. ඔවුන් කොහොමද මෙහෙම වුනේ? ওই තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කොහොමද? මේව ගැන ආපහු හැරලා බලපුවාම මිනිසුන්ට විශාල ප්‍රශ්නයක්, සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක්. මිනිසු මේ මැතිවරණ දෙක තුනක් හරහා මේ ප්‍රශ්නය නැවත නිර්මාණය කරමින් තිබෙනවා. මෙන්න මේ මැදට තමයි අපි කියන්නේ ජාතිකත්වය, දේශීයත්වය උරුමය හොයාගෙන නැවත සමාජය පිළිබඳ කියවලා සමාජ සංවාදයේ ගැටලුවට විතරක් හොයන සමාජ කණ්ඩායම් සමග මැදිහත් වෙන්නේ. පුංචි අවස්ථාවක් ඔබතුමාට දෙනවා සුමිත් මහත්තයා. දැන් රටක දේශපාලන සමාජ ව්‍යුහයක් ඇතුලේ, සමාජ දේහයක් ඇතුලේ තියෙනවා මේ පක්ෂ විපක්ෂ වාමාංශික සහ සාවත් ප්‍රගතිශීලී සහ වෙනත් සිවිල් සංවිධාන කියලා කණ්ඩායම. දැන් මේ සිවිල් සංවිධාන වල කාර්යභාරය මොන වගේ එකක්ද මේ වෙලාවේ විය යුත්තේ වයි කියන කාර්යය අපිට වඩා වටින්නේ ප්‍රශ්නේ නෙවෙයි. මේ වෙලාවේ ඒකනේ අපි මේ කතා කරපු දේ. හැබැයි ඔය කියන සිවිල් සංවිධානත්, ඔය කියන විපක්ෂය සහ මේ තියෙන ආණ්ඩු පක්ෂයත් කියන කවුරුත් කරන එකම දේ. මේගොල්ලෝ මෙතුමා කිව්වා වගේ සුජාතභාවයෙන් තොරව තමයි කටයුතු කරන්නේ. හැබැයි ආණ්ඩු පක්ෂය හිතන් ඉන්නවා නම් අපි කියන දේ මුළු රටම මිනිස්සු අහනවා කියලා ඒක වෙන්නේ නැහැ. විපක්ෂය හිතන් ඉන්නවා නම් විපක්ෂය කියන දේ හෝ එහෙම නැත්නම් වාමයාංශික පක්ෂ හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ කියන දේ අහන්නේ කියලා එහෙම වෙන්නේ නැහැ. තවදුරටත් මිනිස්සු තවදුරටත් මේ රටේ පුද්ගලාභි වන්දනාව සහ පක්ෂ වන්දනාව සඳහා නොයා යුතුයි. ඒ සඳහා මේ පහුගිය 2006 2020 දක්වා තිබිච්ච 19 දක්වා තිබිච්ච කාලය තුල වෙච්ච පෙරලින් වල ජනතාව තේරුම් අරන් තියෙනවා. ඒක නිසා ජනතාව වගේම සත්‍ය සොයාගෙන යාම සඳහා සભ્યත්ව රාජ්‍යයක් හදාගන්න අපේකම සඳහා හදන රාජ්‍යයක් සඳහා යෑමේදී හරි දේ කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින වැඩපිළිවෙලක් සඳහා ජනතාව එකතු වෙනවයි කියන එක මතක තියාගන්න ඕන. ඒ සඳහා වැඩ කළොත් පමණයි පක්ෂයට, ආණ්ඩු පක්ෂයට, විපක්ෂයට පැවැත්මක් පවතින්නේ. ඔව් මහජනතුමනි, අවසාන ප්‍රශ්නය ඔබෙන් දැන් හැම ක්‍රමයක් පිළිබඳව ජනතාව කෙලවර වෙන්නේ කලකිරීමකින්. දැන් මේ කලකිරීම මේ ආණ්ඩුව සම්බන්ධව විරෝධයන් ප්‍රතිවිරෝධයන් හදාගන්න කණ්ඩායම් වලට මොකක්ද හෙට කරන්න හෙට දවසේ භූමිකාව, ඔවුන්ගේ දේශපාලන භූමිකාව කුමක් විය යුතුද? මම හිතනවා මේ දේශපාලන භූමිකාව නව කතිකාවක් සඳහා සංවාදයක් නිර්මාණය කර ගැනීම. ඒ සඳහා වගකීමක් තියෙනවා. අතීත උරුමයේ විශිෂ්ටත්වයන්, විශිෂ්ටාර්ථයන් මොනවාද? ඒ විශිෂ්ටාර්ථයන්ගේ අඩුපාඩුකම් මොනවාද? නූතන අවශ්‍යතාවයන්ට ඒවා ගලපාගත හැකි කෙසේද? අපි ආපසට හැරලා බලමු. මම හිතනවා ඒ ආපසට හැරලා බැලීමේදී අපට අතීතයේ තියෙන විශිෂ්ටාර්ථයන්, ජයග්‍රහණයන්, යම් ඌනතාවයන් තේරුම් ගනිමින් නූතන ගැටලු වලට අපි උත්තර හොයන්න මෙන්න මේ ජාතිකත්වය, දේශීයත්වය, ජාතික නිෂ්පාදන ආර්ථිකය, රටේ සම්පත් කළමනාකරණය කිරීම කියන ප්‍රධාන ප්‍රවේශයන් හරහා මම මේක තවත් මුලිනුත් මං කිව්වා වගේ සමාජවාදයේ තිබුණු මානවවාදයත්, ධනවාදයේ තිබුණු කාර්මික තාක්ෂණික ජයග්‍රහණත්, නූතන යුගයේ අවශ්‍යතාවයත් එකට කලපමින් ගලතා ගනිමින් අපට නව දැක්මක් හොයන්නට මේ කාලය එළඹෙමින් තිබෙනවා.
ඒ සඳහා අපට අතීත උරුමේ ජයග්‍රහණ සහ අත්දැකීම් යොදාගත යුතුයි කියලායි මගේ අත්දැකීම. සටන ඉතිහාසයෙන් අර්ගලය එන්නේ ඓතිහාසිකව. අපේ ඉතිහාසයේ ඓතිහාසිකව මිනිසුන්ට පැවරපු වගකීම තමයි මේ සමාජයේ යහපත් කිරීමේ දේශපාලන වගකීම. එය ඉටු කිරීම සඳහා සවිඥානිකව සමාජයට මැදිහත් වෙන ආචාර්ය මහාචාර්යවරුන් අතර ඔබතුමා අපි සම්භාවනාවට ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම පහුගිය දේශපාලන ඉතිහාසය ඇතුලේ මේ මත හැසිරීම සම්බන්ධව සුති රටමැදට ඇවිල්ලා නව සටනක සමාරම්භය රටමැදින් ආරම්භ කළාට 56 සමග ජීවත් වෙමු, හුස්ම ගමු සහ නැගිටිමු. සුති ඔබතුමන්ට අපි බලාගෙන ඉන්නවා තව දවසක හමු වෙන්න. මොකද අපේ නිතරම සටනට පණ දෙන නාලිකාවක්, ජාතික සටනට පණ දෙන නාලිකාවක්. සුමිත් වනරච්චි මහත්මයා, මව ලංකා පදනම අපේ හදගස්ම හඳුනාගත්තු සංවිධානයක්. ස්තුතියි පිං. අපේ යහපත් දේශපාලන වටපිටාවක හම්බෙන්න බලාගෙන ඉන්නවා. හිතුතුනේ මට හිතුණා මේ මහාචාර්යතුමා අපූර්ව වචන දෙකක් කිව්වා අපිට අවසානයේ. ඒ තමයි මේ මානවවාදය කියන වචනය සහ ජාතිකවාදය. අපිට මිනිසුන් බවට පරිවර්තනය වෙන්නට පුළුවන් නම් නරුමවාදය වෙනුවට මානවවාදය, ජඩකම වෙනුවට මනුස්සකම, වංචාව වෙනුවට හොරකම වෙනුවට අපිට බොහෝ දේවල් තියෙනවා පුහුණු කරන්න ජීවිතේ. අපි යහපත් රටක් හදන්න ඉතිහාසයට ගිහිල්ලා මූලාශ්‍ර හොයමු, මූලාශ්‍ර ගේමු. අපි මිනිසුන් බවට පත් වෙමු. හැමදිනාටම ජයග්‍රහයේ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අද නින්නද සජීවී සංවාදයේ සමග රැඳුණු ඔබට ස්තුතියි. මුහුණු පොත ඔස්සේ අප සමග රැඳුණු ඔබට ස්තුතියි. අපි යහපත් බලාපොරොත්තුවක් ඇතිව අපි ආය දවසක හමු වෙන්න. සාරවත් කතා බහකින් ඔබට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.